ඒකට අලෙවිකරණේ පාඩමේ හිටියේ අපිට කේස් 30ට කරන්ට් එක ගිහිල්ලා කරන්න බැරි වුණානේ. අලෙවිකරණේ ඕක විතරනේ අපිට රිවිෂන් එකේ ඉතුරු වෙලා තියෙන්නේ අලෙවිකරණේ පාඩමයි. එතකොට ඕකට අදාළව දීලා තියෙනවා ප්‍රශ්න ටියුට් එකක්. ඔය දෙකනේ තියෙන්නේ. මේ ප්‍රශ්න ටියුට් එකේම ඔයගොල්ලෝ කරන්න. සාකච්ඡා කරන්න විතරනේ එතකොට තියෙන්නේ. මොකද මේ පාඩම් මේ පළවෙනි වතාවෙම ඉගෙන ගන්නවා නෙවෙයි අපි මේවා තියරි වල කරලානේ තියෙන්නේ. දැන් අලෙවිකරණය කියන එකේ අපි අර හැඳින්වීම ඒ ටික තේරුම් ගත්ත හර සංකල්ප ටික එහෙම අපි දැන් දන්නවා මේකෙදි වෙන්නේ ව්‍යාපාර අරමුණු වලට යන්න තියෙන මාර්ගයක්නේ අලෙවිකරණය කියන්නේ. ව්‍යාපාර වලට ලාභ ලබන්න තියෙන මාර්ගය. ඒතර මේකෙදි තමයි කියන්නේ ගණතුණු කරුවා සතුටු කරලා ගණතුණු කරුවා තෘප්තිමත් කරලා ඒ හරහා ව්‍යාපාරික අරමුණු වලට යන්න කියලානේ මේකෙන් කියන්නේ. ඒතර මේකෙදී අපි විශේෂ දේවල් ටිකක් තේරුම් ගත්තනේ මේ ගණතුණු කරුවා සතුටු කරන්න කිව්වහම අර හැමෝම සතුටු කරන්න නෙවෙයි අපිට මෙතන කිව්වේ. අලෙවිකරණයේදී අපිට කියනවා වෙළඳපොළ ඛණ්ඩනය කරලා ඒකෙන් ඉලක්ක වෙළඳපොළක් වෙනම තෝරගන්න. ඊට පස්සේ ඉලක්ක වෙළඳපොළ මිනිස් ඉන්න ගණතුණු කරුවන්ගේ අවශ්‍යතාව මොනවා ගැන හොයලා සැලකිලිමත් වෙලා අන්න ඒවා තෘප්තිමත් කරලා දෙන්න. එහෙම කතාවක් නෙමෙයි යන්නේ. එතකොට දැන් ගිය සතියේ අපි අලෙවිකරණ මිශ්‍රය කියන තැනට නිකන් ආවා. අලෙවිකරණ මිශ්‍රය කියන එකේ අලෙවිකරණ මිශ්‍රය අපි ගණතුණු කරුගේ දෘෂ්ටියෙන් ව්‍යාපාරිකයේ දෘෂ්ටියෙන් කතා කරා. ඊළඟට සේවා අලෙවිකරණ මිශ්‍රයට ආවා. ඒකේ එතන තව කොටස් තුනක් තිබ්බා. ඒ ටික කතා කරා. අපිට තියෙන සාර්ථක අලෙවිකරණයක් සඳහා අලෙවිකරණ මිශ්‍රයක් වැදගත් වන්නේ. ඒ අලෙවිකරණය කියන්නේ තනි ක්‍රියාවක් නෙවෙයි. ඒක එකපාරට කරලා දාන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඒකනේ මේකට මිශ්‍රයක් කියලා කියන්නේ. අලෙවිකරණය කියන එක ඇතුලේ තියෙනවා කරන්න දේවල් හතරක්. නිෂ්පාදිතයේ පැත්තෙනුත් අපි අපේ ගණතුණු කරුවා සතුටු කරන්න ඕනි. මිල කිරීම පැත්තෙනුත් අපි අපේ ගණතුණු කරුවා සතුටු කරන්න ඕනි. බෙදා හැරීම පැත්තෙනුත් අපි අපේ ගණතුණු කරුවා සතුටු කරන්න ඕනි. ප්‍රවර්ධනයේ පැත්තෙනුත් අපි යාව කොටු කරන්න ඕනි. පැති හතරයි. එම හතරක් එක්ක යන වැඩක් තමයි අලෙවිකරණය කියන්නේ. ඒකයි අපෙන් අහන්නේ අලෙවිකරණයේදී මේ වගේ මිශ්‍රයක් තියෙන එකේදී වැදගත්කම මොකක්ද කියන්නේ. කියන්න මෙහෙම අලෙවිකරණ මිශ්‍රයක වැදගත්කම පාරිභෝගික වමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරින් පාරිභෝගික වමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරින් පාරිභෝගික වමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරින් නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකියවීමෙන් නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකියවීමෙන් පිරිවැටුම වැඩි කරගත හැකියවීම පිරිවැටුම වැඩි කරගත හැකියවීම පිරිවැටුම වැඩි කරගත හැකියවීම පිරිවැටුම වැඩි කරගත හැකියවීම අලෙවිකරණයේදීනේ අපි ගණතුණු කරුවාගේ සිතුවිලි ගැන හිතන්න පටන් ගන්නෙ. එතකොට අපිට පුළුවන් ගණතුණු කරුවා සතුටු වෙන විදිහේ නිෂ්පාදිතයක් වෙළඳපොළට දාන්න. ඉතින් ගණතුණු කරුවා සතුටු වෙනවා කියන්නේ ඒක ඉගෙනෙනවනේ. අපිට හරියනේවනේ අපි ගන්නේ කඩවල වලට ගියාම. ඉතින් අපේ සිතුවිලි වලට ගැලපෙන්න නිෂ්පාදිතයක් මාකට් එකේ තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම අපි ගන්නවා. එතකොට ව්‍යාපාරිකයාගේ පිරිවැටුම එතන වැඩි වෙනවා. වැඩි වෙලා ලාභ වැඩි වෙනවා. ඊළඟට නිෂ්පාදිතයට තරඟකාරීත්වයට මුහුණ දිය හැකි ආකාරයෙන් 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 මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කරගත හැකි වීම පාරිභෝගිකයා ආකර්ෂණය කරගත හැකි වීම පාරිභෝගිකයා ආකර්ෂණය කරගත හැකි වීම හරිද
දැන් උතන ප්‍රශ්නේ කොහොමද අහලා තිබ්බේ? අලෙවිකරණ මිශ්‍රයක් පවත්වාගෙන යාමේ වැදගත්කම කියලානේ. ඒ කියන්නේ මෙහෙම හතරක් තියෙන එකේ වැදගත්කම කියලානේ ඔය අහන්නේ. එතකොට කරුණු හතරක් අපිට හදාගත්තා. මේක වැදගත් වෙන හැටි තමයි පළවෙනි කරුණෙන් කිව්වේ. නිෂ්පාදිතය පැත්තෙන් අපි ගණදනු කරව සතුටු කරන්න යනවානේ අලෙවිකරණයේදී. ඒක තමයි පළවෙනියට ඔය කිව්වේ. හරි. ගණදනු කරවා සතුටු වෙනේදී නිෂ්පාදිත වෙළඳපොළට දානවා. එතකොට අපේ පිළිවෙලටම වැඩි වෙනවා. දැන් දෙවෙනි කාරණාව කිව්වේ මේකට අදාළව. ගණදනු කරුවා කැමති වෙන විදිහට මිල නියම කරලා එතකොට තරගකාරුවා අනිත් තරගකරුවාගේ භාණ්ඩයට වඩා ගණදනු කරුවා සතුටු වෙන විදිහටනේ අපි මෙතෙන්දි මිල ගහන්න හදන්නේ. එතකොට ඒකත් ගණදනු කරුවාගේ අවධානය අපිට එනවා. අපි මිල කිරීමේදී ගණදනු කරුවාගේ සිතුවිලි හිතනවනේ කියන්නේ. අපි මොකක් හරි හදලා අපිට කැමති ගානකට විකුණනවා නෙවෙයිනේ අලෙවිකරණයේදී වෙන්නේ. ඒ භාණ්ඩයට මිල නියම කරනකොට ගණදනු කරපු සිතුවිලි බලලා තමයි මිල නියම කරන්නේ. ඉතින් එහෙම මිල නියම කරන එකෙන් වෙන්නේ තරගකරුවන්ට වඩා අපේ භාණ්ඩය පිළිබඳ ගණදනු කරුවන්ව ආකර්ෂණය අපේ භාණ්ඩයට එනවා. ඊළඟට ගමු බෙදා හැරීම කෑල්ලට. යන්න පාරිභෝගිකයාට නිෂ්පාදිත වඩාත් පහසුවෙන් ආසන්නතම ස්ථානයෙන් මිලදී ගත හැකි වෙනසේ බෙදා හැරීම. දැන් බෙදා හැරීමේදී අපි ගණදනු කරුවා ගැන හිතනවා කියන්නේ එතකොට අපි උත්සාහ කරනවා ගණදනු කරුවට ලේසිම විදිහට භාණ්ඩය ගන්න ඉඩ සලස්වන්න. දැන් ඔය අලෙවිකරණ මිශ්‍රය ගැන දැන් එක ඒවා ගැන තාම කතා කරේ නැති වුණාට තියරි වල කරලා තියෙනවානේ. බෙදා හැරීම කියපු ගමන් ටක් ගාලා ඔරුවට එන්න ඕනේ. දැන් අර ගණදනු කරුවට භාණ්ඩයේ සපයන තැන. එහෙම නැත්නම් භාණ්ඩය බෙදා හරින ක්‍රමය. ගණදනු කරුව සතුටු වෙන විදිහට කරන්නේ අපි මෙතෙන්දි බලන්නේ. ඔය ෆුඩ් සිටි වල එහෙම ඒකනේ කරලා කියලා උදාහරණ විදිහට කතා කරන්නේ. ඒ විකුණන තැන අපිට ආස හිතෙන විදිහට අපිට ලේසි විදිහට හැමදේම හදලා තියෙන එක නේද වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන්නේ අපි එතෙන්ට ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඔන්න ඒකට බෙදා හැරීම පැත්තෙනුත් අපි තෘප්තිමත් වෙනවා. නිෂ්පාදිතයේ පැත්තෙනුත් ගණදනු කරුව තෘප්තිමත් වෙනවා. මිල කිරීමේදී තෘප්තිමත් වෙනවා. බෙදා හැරීමේදී තෘප්තිමත් වෙනවා. හරි. ඊළඟට ප්‍රවර්ධනයේ පැත්තෙන් ඒක ලියන්නේ මෙහෙම විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිත කරමින් නිෂ්පාදිත මිලදී ගැනීමට පාරිභෝගිකයන්ව පෙළඹවීම. එතකොට දැන් අර දේවල් වලින් අපි ගණදනු කරුවගේ සිතුවිලි වලට අනුව නිෂ්පාදිතයේ මාකට් එකට දාලා ගණදනු කරුවා කැමති වෙන විදිහේ මිලකුත් ගහලා ගණදනු කරුවට ලේසි විදිහට භාණ්ඩය ගන්නත් ඉඩ සලස්වලා අපි ඒක ගන්න පාරිභෝගිකයා අර ගෙදර ඉන්න පාරිභෝගිකයා පොළඹවනවා ප්‍රවර්ධනය හරහා. ඒතර බලන්න ගානට පැති හතරෙන්ම පාරිභෝගිකයා කොටු වෙනවනේ ලස්සන. නිෂ්පාදිතයත් අපිට හරියන විදිහටම තියෙනවා. මිලත් එයා ගහනවා අපිට අපි ආකර්ෂණය වෙන විදිහට. ඒක විකුණන තැන විකුණන ක්‍රමයක් අපිට ලේසිම විදිහට ආයේ වැඩේ කරන්න බලන්න. ඊයේම දිවට ඒ සේරම දේවල් ටික කිය සරින් සරේ අපිට සංනිවේදනයක් කරනවා. ඒ කියන්නේ ප්‍රවර්ධනයකුත් කරනවා. අපිව පොළඹවනවා. එතකොට ලස්සනට ඉතින් එයාගේ වාහන ටික විකිනිලා එයාගේ ලාභයට එයා යනවා. ඕක තමයි ඉතින් අලෙවිකරණය කියලා ඔය හතර තමයි කරන්න කියන්නේ. එතකොට සමස්තයක් විදිහට ගත්තාම
ඔය හතරම හරියට ක්‍රියාත්මක වුණොත් ව්‍යාපාරික අරමුණු වලට ඉතාලේසියෙන් යන්න පුළුවන්. ඔය හතරම හරියට සෙට් වෙන්න ඕන. හරිනේ? ඒ වගේ එකක් එන්න පුළුවන් ලියන පේපර් එකේ. අලෙවිකරණ මිශ්‍රය නම් කර අලෙවිකරණ මිශ්‍රයේ වැදගත්කම පැහැදිලි කරන්න. ඒතකොට මේ හතර ලියලා ඔන්න ඔය විදිහට මේ හතර වැදගත් වෙන හැටි කියන්න ඕනේ. හරි? අන්තිමට ලියන්න මෙහෙම සමස්තයක් ලෙස ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට සමස්තයක් ලෙස ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට අලෙවිකරණ මිශ්‍රයේ සියලු විචල්යන් උපකාරී වේ. හරි. ඔන්න ඊළඟට දැන් අපෙන් අහන්නේ අපිට දැන් මේ හතර ගැන එකින් එක කතා කරගෙන යන්න තමයි දැන් තියෙන්නේ. එක කතා කරගෙන යන්නයි දැන් තියෙන්නේ. මුලින්ම අපි ගමුකෝ මේ නිෂ්පාදිත කියන එක. හරි. දැන් නිෂ්පාදිත කියන වචනේ අපිට පළවෙනි පාඩමේදීම හම්බ වෙලා තියෙනවා. නිෂ්පාදිත ඒව ගැන නිර්වචනය කරන්න ඕගොල්ලෝ දන්නවා. මොකද්ද නිෂ්පාදිත කියන්නේ? මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කරන්න වෙළඳපොලේ තියෙන ඕනෑම දෙයක්. එතකොට ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් වෙන්නත් පුළුවන් ප්‍රධාන වශයෙන්. හැබැයි භාණ්ඩ සේවා දෙකට අමතරව නිෂ්පාදිත හැටියට සැලකෙන තව දේවලුත් තියෙනවා. ඒක 21 ළමයින්ට නම් මම පළවෙනි පාඩමේදී උගන්වලා තියෙනවා. තම 23 ළමයින්ට එහෙම ඒව පළවෙනි පාඩමේදී දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා අලෙවිකරණයේ පාඩමේදීමනේ තියෙන්නේ. ඒ වුණාට ඉතින් අර පළවෙනි පාඩමේදී තමයි හරිනම් ඕක කියලා දෙන්න ඕනේ. අර ඉස්සර එහෙමනේ තිබ්බේ. දැන් නැත්තම් පළවෙනි පාඩමේ ඉඳලා මේ පාඩමට එනකම් ළමයි හිතාගෙන ඉන්නේ නිෂ්පාදිත හැටියට ගන්නේ භාණ්ඩ හා සේවා විතරයි කියන්නේ. මේ පාඩමේදී තමයි ඉගෙන ගන්නේ තව ඒවා තියෙනවා. ඒක එච්චර පිළිවෙලක් නෑ මට නම් තේරෙන විදිහට. ඒ නිසා ඕගොල්ලන්ට උගන්වන්න තිබ්බේ එහෙමයි. මම ඒකට පළවෙනි පාඩමේදීම දුන්නා. ඒ දීපු එක මේ පාඩමට එනකොට වැදගත් වෙනවා. පළවෙනි පාඩමේදීම අපි දන්නවා භාණ්ඩ සේවා දෙකට අමතරව අදහස් ස්ථාන පුද්ගලයන් ඒ වගේ දේවලුත් නිෂ්පාදිත කියලා. මෙතෙන්ට ආවම එතකොට මේක ටක් ගාලා නිකන් ලියාගෙන අපිට ගියයි අපි ඒක දන්නවනේ දැන්. ඔයගොල්ලෝ දන්නවනේ. ඒක තමයි අහලා තියෙන්නේ. නිෂ්පාදිතයකට අයත් වන දෑ මොනවාද? හරි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වුණා සපුරන්න වෙළඳපොලේ තියෙන ඕනෙම දෙයක් නිෂ්පාදිත. නිෂ්පාදිතයකට අයත් වන දෑ මොනවාද අහනවනේ. ඉතින් ලියාගෙන යන්න භාණ්ඩ, සේවා, අදහස් අංගයේ දෙත් එක. භාණ්ඩ, සේවා මේ දෙකේ ප්‍රධාන දෙක. භාණ්ඩ, සේවා ඊළඟට අදහස් ඊළඟට ස්ථාන ඊළඟට පුද්ගලයන් ඊළඟට ඉසව් ඊළඟට අත්දැකීම් ඊළඟට ස්ථාන ලියුවනේ සංවිධාන ඒවත් නිෂ්පාදිත කියලා අපි ඉගෙන තියෙනවානේ සංවිධාන ඊළඟට තොරතුරු කියන්නේ නිෂ්පාදිත කියලා ඉගෙනගෙන තියෙනවානේ තොරතුරු එතකොට ඔක්කොම නිෂ්පාදිත හැටියට ගන්නවා කියන එකනේ ඒගොල්ලෝ මේ කියන්නේ. අපි දන්නවා. ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ නිෂ්පාදිත වලින් පස්සේ නිෂ්පාදිත වර්ග ටික හරි. නිෂ්පාදිත ගැන එතකොට අපි නොදන්න කාරණා ටිකක් එතකොට මේ පාඩමේ තියෙන වේ වුණා.
දැන් නිෂ්පාදිත කිව්වහම අපි නිකන් භාණ්ඩ තියෙනවා, සේවා තියෙනවා එහෙම නිදාගෙන ඉන්නේ. දැන් අලෙවිකරණයේදී අපි ඊට වඩා දේවල් දැනගන්න ඕනේ. දැන් අපි ලබා දෙන නිෂ්පාදිතය මේක. අපිට ඕනි මේකෙන් කොහොම හරි ගණදෙනුකරුව සතුටු කරන්නනේ. ගණදෙනුකරුව උපරිම තෘප්තිමත් කරන්නනේ දැන් අපිට ඕනි අපේ නිෂ්පාදිතය තුලින්. හරි. දැන් මම නම් මගේ නිෂ්පාදිතය තමයි මගේ සේවාව මම උගන්වන්නේ. බිස්කට් හදන කෙනෙක් නම් එයාගේ නිෂ්පාදිතය තමයි බිස්කට්. වාහනයක් හදන කෙනෙක් නම් එයාගේ නිෂ්පාදිතය තමයි වාහන. ඒතර ඒකෙන් ගණදෙනුකරුවා උපරිම සතුටු වෙන්න ඕන. අලෙවිකරණයට අනුව කරනවා නම් එහෙමයි වෙන්න ඕන. මම උගන්වන එකෙන් ඔයගොල්ලෝ තෘප්තිමත් වෙන්න ඕන. උපරිම තෘප්තිමත් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්නේ. ඉතින් ඒකින්ද මේකෙදී අපි දැනගන්න ඕනේ තව තව දේවල් තියෙනවා නිෂ්පාදිත ගැන. එකක් තමයි නිෂ්පාදිතවලදී තියෙනවා මට්ටම් පහක් අඳුර ගන්න. නිෂ්පාදිතයක් දැන් ඔය දැන් මේ පෑනේ කියලා හිතන්න. මේක මේ තත්ත්වයට එනකොට ඔය මට්ටම් පහක් අහු කරගෙන තමයි එන්නේ. මට්ටම් තියෙනවා මේකේ අපි අඳුර ගන්න. ඉතින් මට්ටම් ගැන අපිට අවබෝධයක් තියෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ගණදෙනුකරුව සතුටු වෙන නිෂ්පාදිතයක් දෙන්න. දැන් සමහර තැන්වල ගිහිල්ලා කෑමක් නම් ඒ කෑම කෑවට අපිට කිසි ෆිට එකක් නැහැ. අපි ආයෙ කන්න යන්නේ නැහැ. පෑනක් ගත්තොත් ඒක අපි ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. සින්දුවක් අහලා සමහරට අපි සතුටු වෙන්නේ නැහැ. පන්තියකට ගිහිල්ලා අපිට සමහරට ඒ සර්වර් හරියන්නේ නැහැ. ෆෝන් එකක් ගත්ත අපිට ඒක හරි ගියේ නැහැ. يعني නිෂ්පාදිත හැම එකකින්ම ගණදෙනුකරුව සතුටු වෙන්නේ නැහැ. ඉතින් ගණදෙනුකරුව සතුටු වෙන විදිහට නිෂ්පාදිතය දෙන්නනේ ව්‍යාපාරිකයා try කරන්න ඕනේ. එහෙම දෙන්න නම් මේ මට්ටම් පහ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඕනෙම නිෂ්පාදිතයක පුතේ පළවෙනි මට්ටම හැටියට සලකන්නේ අර ඒ අදාළ භාණ්ඩය දැන් හදනකොට අපි මේ මට්ටම් ටික අඳුර ගන්න ඕනේ. භාණ්ඩයක් හදනකොට පළවෙනි මට්ටම වෙන්නේ හර ප්‍රතිලාභ ගෙන දෙන මට්ටම කියලා අපි කියනවා. හර ප්‍රතිලාභ ගෙන දෙන මට්ටම. ඒක තමයි අපේ පළවෙනි මට්ටම හැටියට අපේ නිෂ්පාදිතය තුළ තියෙන්නේ. හර ප්‍රතිලාභ ගෙන දෙන මට්ටම. අපි ඔකට කියනවා මූලික ප්‍රතිලාභය කියලා කියනවා. හර ප්‍රතිලාභය එහෙම නැත්නම් මූලික ප්‍රතිලාභය. පළවෙනි මට්ටම වෙන්නේ ඒක. මූලික ප්‍රතිලාභය. ඕනම නිෂ්පාදිතයක මෙහෙම මට්ටමක් තියෙනවා. නිෂ්පාදිතයක් හදනකොට පළවෙනි මට්ටම හැටියට හඳුනගන්නේ ඕක. ඒ කියන්නේ අදාළ භාණ්ඩයෙන් කෙරෙන මූලිකම වැඩේ තියෙන්නේ. අදාළ භාණ්ඩයෙන් කෙරෙන මූලිකම වැඩේ. ආන්ගේ මූලිකම වැඩේ කෙරෙන මට්ටමට අපේ නිෂ්පාදිතයේ තියෙනවා නම් ඒක තමයි පළවෙනි මට්ටම. හැබැයි ඔය මට්ටමින් ගොඩක් වෙලාවට නිෂ්පාදිත වෙළඳ පොළට දාන්නේ නැහැ. ඔය මට්ටම විතරක් සම්පූර්ණ වෙලා මදි කියලා දැන් අපිට මේකෙන් කියලා දෙන්න. දැන් පෑනක නම් හර ප්‍රතිලාභ මට්ටමට පෑන හදනවා කියලා කියන්නේ ලියන්න පුළුවන්. එච්චරයි අර යට තියෙන බටේයි අර තුඩයි ඇතිනේ. ඒ මට්ටමේදී ලියන්න පුළුවන් වෙන්න පෑන හැදිලා ඉවරයි. වාහනයක් නම් චැසියයි රෝද ටිකයි. ඒතර පළවෙනි මට්ටම හරි. පළවෙනි මට්ටම හරි. හැබැයි ඔය මට්ටමෙන් නිෂ්පාදිතය වෙළඳපොළට දාන්න බෑ. සමහර ඒවා දානවා. මූලික ප්‍රතිලාභයකට විතරක් ඉදලා දාන දේවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මූලික ප්‍රතිලාභය විතරක් ගේන මට්ටමෙන් නිෂ්පාදිතයක් වෙළඳපොළට දාන්නේ නැහැ. දැන් අපි ඕගොල්ලන්ට උගන්වනකොට මූලික ප්‍රතිලාභය කියන්නේ ළමයින්ට සිලබස් එක උගන්වන එක එච්චර. හැබැයි ඒක විතරක්ම කරලා නිකන් ඉන්නේ නෑනේ අපි. ඒකයි කියන්නේ මූලික ප්‍රතිලාභ. ඒක විතරක් කරන තැන් වලට යන්නේ නෑනේ ළමයි. වෙන මුකුත් නෑ. පාඩම් උගන්වනවා විතරයි. අර ඉස්කෝලේ වගේ. හැබැයි ඒ මට්ටමින් තියෙනකොට ඒ වගේ පන්ති වලට ළමයි යන්නේ නෑ. ඉස්කෝලේ යන්න ඕන හින්දා යනවා. ඒක සල්ලි කියලා යන්න තියෙන දෙයක් වුණා නම් යන්නේ නෑ ඒ ක්‍රමයට අනුව. එහෙනම් ඔන්න ඕකට අපි කියනවා මූලික ප්‍රතිලාභය. ඔය මට්ටමින් නිෂ්පාදිතයක් වෙළඳ පොළට දාන්නේ නැහැ. ඔය මට්ටමෙන් පස්සේ අපි ඊළඟට බලන්න ඕනේ මූලික නිෂ්පාදිතය කියන මට්ටමට එනවා. මූලික නිෂ්පාදිතය. හරි? මූලික නිෂ්පාදිතය. ඒ කියන්නේ දැන් අර හර ප්‍රතිලාභය කියන දෙන මට්ටමින් එතකොට භාණ්ඩය නිකන් අසම්පූර්ණයි වගේ දැන් පෑනක නම් අර යට බටේ විතරක් විකුණන්න බෑනේ. ලියන්න පුළුවන් අර ඔය උඩට ටික කරවලා දාලා යට තියෙන චූටි වටේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ හර ප්‍රතිලාභය එතන තියෙනවා. මේ මට්ටමේ කඩේට දාන්න බෑනේ ඒවා. ගන්න නෑනේ. අනේ ඒකයි. දැන් පැන්සලක් වුණත් හිතන්නකෝ. ඒක ලියන්න පුළුවන් මට්ටමකට අස්සේ තියෙන කූර ඇතිනේ. ඒ මට්ටමේ කඩේට දාන්න බෑනේ. චැසියයි රෝද ටිකයි කඩේ විකුණන්න නෑනේ. වාහනයක නම්.
ඊට පස්සේ ඒක අපි පත් කරගන්නවා සාමාන්‍ය සියලු අංග ලක්ෂණ එකට එකතු කරගන්නවා. මේක තමයි දෙවෙනි මට්ටමින් කරන්නේ. මූලික අංග ලක්ෂණ ටික එකට එකතු කරන එක. ඒ වාහනයක් නම් එන්ජිම හයි කරලා ආසන හයි කරලා අර තට්ටුව ගහලා වහලේ ගහලා ඒ ටික. පෑනක් නම් අර ඒකට උඩට තව බටයක් දාලා ටිප් එකක් හදලා ඒ වැඩ ටික. අපි පන්තියක් කරනකොට සේවාවකත් ওই මට්ටම් ටික ගන්න පුළුවන්. දැන් එතකොට ඒකෙදිත් අපි ළමයින්ට ටියුට් එකක් හදලා දීලා ඒක දීලා ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිකන් සාමාන්‍ය විදියට. සාමාන්‍ය නිෂ්පාදිතය. හරිද? මූලික නිෂ්පාදිතය කියලා කියනවා. මේකට සාමාන්‍ය නිෂ්පාදිතය කියලා කියනවා. ඔය සමාන පදත් මතක තියාගන්න. සාමාන්‍ය නිෂ්පාදිතය කියලා කියනවා. මේකට මූලික ප්‍රතිලාභය කියලා කියනවා. හර ප්‍රතිලාභය කියලා කියනවා. ඔය මට්ටමින් ඉතින් සමහර කට්ටිය නිෂ්පාදිත වෙළඳ පොළට දාලා තියෙනවා. වෙන අනම්මනම් මුකුත් නැහැ. සාමාන්‍ය විදියට පෑනක් විදියට දින වෙච්චයි. අර රුපියල් 10ට දින ඇට්ලස් පෑන එහෙම බලන්න. ඒ ඇවිල්ලා සාමාන්‍ය නිෂ්පාදිතයේ වෙළඳ පොළට දාලා තියෙනවා. වෙන මුකුත් නැහැ. නිකන් ලියන්න පුළුවන් එච්චරයි. වෙන අනම්මනම් මුකුත් විචුරන නෑ. අපිට අර මූලිකම වැඩේ ඉතින් ලියන එක හින්දා ඒකෙන් මේ මූලික දේ කෙරෙනවා නම් ඇති ඉතින් කියලා පෑන ගන්නවා. හැබැයි හැම බඩුවක්ම එහෙම ගන්න නැහැ. දැන් පෑනකින් ඉතින් ඔයිට වඩා අර එක එක ඒවා දාලා දුන්නට අපි වෙන මහලුකු දේවල් කරන්නේත් නැහැනේ ලියන එක හැරෙන්න. ඒ හින්දා අපි සාමාන්‍ය නිෂ්පාදිතය හැටියට රුපියල් 10 පෑන ගන්නවා. වාහන ගන්නකොට ඉලෙක්ට්‍රික් බඩු ගන්නකොට ෆෝන් ගන්නකොට මූලික නිෂ්පාදිත මට්ටමින් තිබ්බටම බෑ. එහෙමත් තියෙනවා. හරි? ඒ කියන්නේ දැන් අර Nokia ෆෝන් එහෙම ආවේ ඉස්සර 1100 එක ගාවේ තිබ්බේ. එන අනම්මනම් මුකුත් නැහැ. කෝල් එකක් ගන්න පුළුවන්, එන ඒකාන්ත ගන්න පුළුවන්, මැසේජ් එකක් ගන්න පුළුවන් ඔච්චරයි. සාමාන්‍ය නිෂ්පාදිතය. ඒ අවශ්‍යතාවය විතරක් තියෙන මිනිස්සු ගන්නවා. හැබැයි ඉතින් ඒව පස්සේ ඒ ප්‍රාථමික අවධියේදී ඒක ඇත්තම කතාව ඉතින් ඒ වගේ ෆෝන් එක ඒ ෆෝන් වල මුල්ල දියරනේ. ඒ ෆෝන් එක තියෙන කාලේ වෙන ෆෝන් තිබ්බෙත් නැහැ නේද? ඒකනේ ඒක ගත්තේ. දැන් වගේ තිබ්බොත් අපි ඒක නෙවෙයිනේ ගන්නෙ දැන්. අන්න ඒකයි කියන්නේ සාමාන්‍ය නිෂ්පාදිතය වෙළඳ පොළට ඉදිරිපත් කළාම හරියන්නේ නැහැ. ඊළඟ මට්ටම් වලට අපි යන්න ඕනේ. හරි? ඊළඟ මට්ටම තමයි අපේක්ෂිත නිෂ්පාදිතය කියලා අපි කියන්නේ. අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. ඒ කියන්නේ අපි අපේ භාණ්ඩයේ අර මූලික කෑලි දේ ටික දාලා දානවට අමතරව අපි මේකට එකතු කරනවා ඝනතුණු කරුව බලාපොරොත්තු වෙන එක දේවල්. ඝනතුණු කරුවට ආශ කරන එක දේවල්. ඝනතුණු කරුව හිතනවා කියලා අපි හිතන දේවල්. අපි අපේ නිෂ්පාදිතයට එකතු කරන්න බලනවා. දැන් පෑනක් නම් අපි බලනවා පාටවල් කීපයකින්. රතු පාට, නිල් පාට, කළු පාට එහෙම. හරි? ඊට අමතරව ජෙල් පෑන් අනම්මනම් ගගා නිකන් නෑ ජෙල් පෑන් නෑ. රතු පාට, නිල් පාට, කළු පාට වගේ පාට තුනකින් වගේ එන මට්ටම තියෙන්නේ. අන්න අර නිකන් ඝනතුණු කරුවා බලාපොරොත්තු වෙනවනේ. නිල් පාට පෑන් විතරක් නැතුව කළු පාට, රතු පාට වගේ තියෙනවා නම් හොඳයි වගේ. අන්න එහෙම. දැන් වාහනයක් ගන්න යන මිනිහා මොනවද බලාපොරොත්තු වෙන්නේ? සැසියයි රෝද ටිකයි එන්ජිමයි තිබ්බටම මදිනේ. ඒ වගේ දෙයක් ගන්නකොට අපි තව දේවල් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අන්න ඒ දේවල් එකතු කරනවා මේකට. අපේ නිෂ්පාදිතයට. අපි AC වාහනයක සැප පහසුව, වේගය, පෙනුම ලස්සන ඕවත් බලනවා මිනිස්සු වාහනයක් ගන්නකොට. ඉතින් ඒ හින්දා අපි ඕකට අර සැප විදියට සීට් හයි කරලා AC කරලා හරි ඒ විදියට අර ඝනතුණු කරුව හිතන ඒවා අපි අපේ නිෂ්පාදිතයට එකතු කරනවා. වේගෙන් යන්න පුළුවන් වෙන්න හදනවා. එක බ්‍රේක් සිස්ටම් දානවා, එයා බෑග් හදනවා. ඒ වගේ දාලා පොඩ්ඩක් නිකන් ඝනතුණු කරුව බලාපොරොත්තු වෙන මට්ටමකට දෙන්න. හරි? ඒතර ඝනතුණු කරුවා මේ වගේ නිෂ්පාදිතයක් දෙනවා නම් ඒකෙන් සෑහීමකටපත් වෙනවා කියන්නේ. ඒ ඝනතුණු කරුව මේකෙන් සෑහීමකටපත් වෙනවා. සාමාන්‍ය මූලික නිෂ්පාදිතය වගේ නම් හම්බෙන්නේ මෙතනින් වෙන්නේ ඝනතුණු කරුව සෑහීමකටපත් වෙන එක. සෑහීමකටපත් වෙනවා. මේකෙන් තෘප්තිමත් වෙනවා. මේකෙන් තෘප්තිමත් වෙන. ඒ කියන්නේ සතුටු වෙනවා. හරි? තෘප්තිමත් වෙනවා. දැන් මේකෙදි අවුලක් නැහැ කියන මට්ටමනේ ඉන්නේ. මේකෙදි හොඳයි කියන මට්ටමට එනවා. අය අපි අපේක්ෂා කරන දේවල් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. එතකොට අපි ඒක නිකන් සතුටු වෙන්න හේතු වෙනවා.
ඔය මට්ටමින් නවතින්නත් එපා. ගණදෙනුකරුවගේ හිතේ තියෙන දේවල් ටික දීලම නවතින්න එපා. ඒ ටික දීලා එතනින් එහාට අපි යන්න ඕනේ අලෙවිකරුවෝ හැටියට. ව්‍යාපාරිකයෝ හැටියට. දැන් ගණදෙනුකරුවෝ බලාපොරොත්තු වෙන දේවල් අපි දීලා ඉවරයි. දැන් ළමෙක් පන්තියට එනවනම් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් තියෙන්නේ. පේපර් කරයි අනම්මනම් එහෙම බලාපොරොත්තු වෙන විදිහට අපි අපේ වැඩේ කරනවා. එතනින් නවතින්න එපා කියලා කියන්නේ. අපි යනවා ඊළඟ මට්ටමට. වර්ධිත නිෂ්පාදිතයකට යනවා. වර්ධිත නිෂ්පාදිතය. ඒ කියන්නේ පුතේ ගණදෙනුකරුවා හිතන්නේ නැති දේවලුත් දෙන්න කියලා අපිට කියනවා මේකෙදි. ගණදෙනුකරුවා බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් දෙන්න නිෂ්පාදිතයත් එක්ක. එතකොට තමයි ගණදෙනුකරුවා පුදුම වෙන්නේ. විශ්මයටපත් වෙන්නේ. අර මෙතෙන්දි අවුලක් නැහැ කියනවා. මෙතෙන්දි හොඳයි කියනවා. මෙතෙන්දි තමයි නියමයි කියන්නේ. ඒ ගණදෙනු අද අපි බලාපොරොත්තු නොවිච්ච විදිහ ප්‍රතිලාභයක් අපිට ලැබෙනකොටනේ අපිට සුපිරි කියලා හිතෙන්නේ. නියමයි කියලා හිතෙන්නේ. ශා කියලා හිතෙන්නේ. හරි. අපි හිතාගෙන හිටපු දේ ලැබුණොත් අපි ඒක බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවනේ. බලාපොරොත්තු නොවන සර්ප්‍රයිස් කරන්න ගණදෙනුකා සර්ප්‍රයිස් කරන්න. ඒක නෝ කියේ පුදුමයටපත් කරන්න. මරු කියලා හිතන විදිහට, නියමයි කියලා හිතන විදිහට. අන්න එහෙම දෙන්න. ඒකයි කියන්නේ. දැන් වාහනයක් නම් වාහනය ගන්න යන මිනිහා බලාපොරොත්තු වෙන ගෑලි බෑලි ටික තියෙනවා නම් ඒ ඇවිල්ලා අපේක්ෂිත නිෂ්පාදිතය. වාහනේ ගන්න ගියාම අපි එතෙන්ට ගිහින් පුදුම වෙනවා. ඒකේ තියෙන වැඩ ගෑලි ටික. අන්න ඒ කියන්නේ යා අපි හිතනවටත් වඩා දෙයක් අපිට දීලා. සන්රූෆ් දාලා දෙනවා. වහලේ අර අරින්න තියෙන්නේ. අපි නිකන් බලාපොරොත්තුවක් නැහැ එහෙම දෙයි කියලා. එතකොට ඔටෝ බ්‍රේක් සිස්ටම් එක එක සෙන්සර් හයි කරලා තියෙන එක එක හැම දෙයකටම වගේ සිග්නල් ඔටෝ වැඩ කරනවා. වයිෆර් ඔටෝ වැඩ කරන්න. හදිසියක් වුණොත් ඔටෝ බ්‍රේක් වදින්න. එතකොට ඔය වහලේ අරින්න පුළුවන් වෙන්න. ඒකේ අමුතු ගෑනේ. ටීවී හයි කරලා රිවර්ස් කැමරා හයි කරලා අර මං කියන්නේ ඒවා දැන් ඉතින් ඒවා මාකට් එකට ආපු හින්දා අපි ඒවා බලාපොරොත්තු වෙනවා. දැන් ඒවා තියෙන්නේ අපේක්ෂිත නිෂ්පාදිත මට්ටමක. ඉස්සර වෙලාම රිවර්ස් කැමරා හයි කරලා ටීවී හයි කරලා වාහනයක් ආවම නිකන් මිනිස්සු ඒ ගැන පුදුම වෙන්නේ නැති. අන්න ඒකයි. දැන් ඉතින් අපි වාහනයක් ගන්නකොට පොඩ්ඩක් බලනවා රිවර්ස් කැමරා එහෙම තියෙනවද කියලා. ඉස්සර එහෙම නැහැ. මේ නැති කාලේ මං කියන්නේ. එතකොට ඒක ඇවිල්ලා වර්ධිත නිෂ්පාදිතයක් එහෙම නැත්නම් වැඩි දියුණු කළ නිෂ්පාදිතයක් කියලා කියනවා. දැන් ළමෙක් පන්තියට ආවහම ළමයි බලාපොරොත්තු නොවන දෙයක් දෙන්න උත්සාහ කරන්න ඕනේ ආයතන වලින් සහ ගුරුවරු. අපි හිතමු අපි පන්ති යන කාලේ වගේ නෙවෙයිනේ දැන් ඕගොල්ලෝ පන්ති යන කාලේ AC කරලා තියෙනවා. දැන් ළමෙක් සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියකට යනකොට මුල් කාලේ AC කරලා තියෙයි අරක මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකපාරට නිකන් AC කරලා තියෙනකොට ඒකෙන් පුදුම වෙනවා. දැන් ඕකත් ඉතින් කාලයක් යනකොට ළමයි ඕක බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙනවා. ඒතර ඊට වඩා දෙයක් ඉතින් අපි කරා. ඒක නෙමෙයි බිස්නස් කියන්නේ ඒකයි. ඉතින් නවත්තන්න බෑ දෙයක් කරලා. AC කරලා ළමයින්ට ඊට වඩා පහසුකම් දැන් අපි තාම ඉතින් ක්ලාස් වල ඩෙස්ක් බංකු වලනේ වාඩි වෙන්නේ. අපි නිකන් ගණදුණු කරව පුදුම කරනවා කියන්නේ අපි සාමාන්‍ය නිකන් කුෂන් පුටුවක් වගේ ළමයින්ට දෙන්නේ. ටේබල් එකයි පුටුවයි වගේ. දැන් අමාරුයි ඉතින් ඒවා. නැත්තම් මෙලහටත් ඉතින් ඔය කරලා කවුරු හරි. වැඩි අර ළමයි එනවනේ දැන් ලිමිට් කරන්න බෑනේ. ගොඩක් එනවනේ. ඉතින් එතකොට අර පුටු එහෙම තියන ලොකු ඉඩ කඩක් යනවා. ඒ හින්දා. ඉතින් අන්න ඒකනේ. එතකොට ළමයි බලාපොරොත්තු නොවන දෙයක් යම් කිසි තැනකට ආයතනයකට ගියහම එතන තිබ්බොත් තමයි ළමයින්ට හිතෙන්නේ නියමයි කියලා, සුපිරි කියලා. ගුරුවරයා වුණත් ඕගොල්ලෝ බලාපොරොත්තු නොවන දෙයක් පන්තිය තුල කරනවා. ඒ වගේ වැඩ කරයි කියලා හිතන්නේ නැහැ ඒත් කරන්නේ. එතකොට මේ ගැන කතා වෙන්නේ. ඒ ගැන කියවන්නේ. නියමයි කියලා කියන්නේ. ඒ හින්දා නිෂ්පාදිතයකදී ඒ වගේ මට්ටමකුත් තියෙනවා. ගණදොනු කරුවා නොහිතන දේවල්. බලාපොරොත්තු නොවන දේවල් අපි අපේ නිෂ්පාදිතයත් එක්ක දෙන්නත් ඕනේ. ඒකට කියන්නේ මොන නිෂ්පාදිතය කියලාද? වර්ධිත නිෂ්පාදිතය. එහෙම නැත්නම් ඒකට තව නමක් තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියන්නේ. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. ගණදොනු කරුවා පුදුමයටපත් කරන්නයි එතෙන්දී හදන්නේ. දැන් ගොඩක් දේවල් ගන්න ගියාම අපිට ඒකනේ වෙන්නේ. අපි හිතන්නේවත් නැති දේවල් තමයි භාණ්ඩයක් ගන්න ගියාම ඒකේ ඇවිල්ලා තියෙන අලුත් දැන් ෆෝන් එකක් වුණත් එහෙමනේ. දැන් ස්මාර්ට් ෆෝන් එකක් ආපු මුල් කාලේ අපි හැමෝම ඒක පුදුමයටපත් වෙන දෙයක් වුණානේ. ඉතින් ගියාම නිකන් ටච් කරන්න පුළුවන් අර බටන් නෝබ ඉඳලා එකපාරට නිකන් ටච් කරන ෆෝන් එකක් ආවහම අපි ඒක සුපිරි කියන්නේ නියමයි කියන තත්ත්වයක් එතන පුදුමයටපත් වෙන තත්ත්වයක් තියෙනවා.
හැබැයි දැන් එතන නෙවෙයි. ඒකයි මම කිව්වේ. ඊට පස්සේ කාලෙකදී හැමෝම එක දෙන්න ගත්තාම ගණතුණු කරුවා ඒක බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙනවා. ඒතකොට ඒක අපේක්ෂා නිෂ්පාදිත කොටට යනවා. අපි ඉතින් තව මොනවා හරි කරන්න ෆෝන් වලත් බලන්නකෝ. එහෙම මොනවම හරි ෆෝන් එක ගන්න ගියාම අපි පුදුම වෙන වැඩ කෑලි තියෙනවනේ අලුතෙන් එන හැම එකකම. ඔය ස්මාර්ට් ෆෝන්ම තමයි ඔක්කොම එක වගේ පෙවුනට මොනවා හරි තියෙනවා ඔයා නිකන් එතෙන්ට ගියාම අපි දැනගන්න දේවල්. එතකොටනේ අර නියමයි කියලා හිතලා ගන්නෙ. දැන් මුලින් කැමරා එක කරන කැමරා 4 5 එනවා. ඊළඟට සෙල්ෆි කැම් එක හොඳට එනවා කියනවා. ඊළඟට බැටරිය වැඩි කාල පවතින විදිහට වෙනවා. බිම වැටුනහම වතුර දාන්න පුළුවන් වෙන විදිහට එහෙම එක එක පහසුකම් හදලා එවනවා. මොනවාම හරි අපි බලාපොරොත්තු නොවන දෙයක් නිෂ්පාදිතයත් එක්ක දෙන්න ගොඩක් ව්‍යාපාරිකයෝ උත්සාහ කරනවා. ඒක තමයි වර්ධිත නිෂ්පාදිතය කියන මට්ටම. 4 වෙනි මට්ටම. දැන් එයා ඔය මට්ටමෙන් නැවතිලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේකේ කියන විදිහට ඔය මට්ටමෙන් නවතින්නත් එපාලු අපිට කියනවා. තව යන්න එතනින් එහාට. මේ සියලු මට්ටම් ටිකට වඩා තව තියෙනවා විභව නිෂ්පාදිතය කියලා එකක්. ඒ කියන්නේ පුතේ ගණදොනු කරුවා මවන මට්ටමක් තියෙන ඕනෙම නිෂ්පාදිතයක් ගැන. දැනට ඒ අදාළ නිෂ්පාදිතයේ තියෙන විදිහ තියෙනවනේ. ඒ දැනට තියෙන දේවල් ටික පාවිච්චි කරන ගමන් ගණදොනු කරුවෝ තව එකක් මවා ගන්නවා හිතින්. මෙන්න මෙහෙමත් එයි එහෙනම්. මේ යන විදියට ඉස්සරහදී මෙහෙම දේවලුත් එයි කියලා වගේ නිකන් ගණදොනු කරුවෝ මවන මට්ටමක් තියෙනවා. වාහනයක් ගන්න එහෙම වුණා දැන්ට තියෙන වාහනවල තියෙන වැඩ කෑලි දැක්කහම අපි ඒකෙන් බුදුමයටපත් වෙනවා. ඒ කියන්නේ වර්ධිත නිෂ්පාදිතේ. ඉතින් ඒකෙන් අපි තව එකක් හිතා ගන්නවා. මේ යන විදියට මෙන්න මෙහෙමත් එයි එහෙමනම්. එහෙමත් එනවනම් නියමයි. අන්න එහෙම කිය හැම එකකම අපි මවනවා එකක්. ආන්ගේ මවන එක තමයි ව්‍යාපාරිකයන්ට කියන්නේ ඒකත් හොයාගන්න කියලා කොහොම හරි. ඒක තමයි විභව නිෂ්පාදිතය කියන්නේ. එහෙම මට්ටමකුත් තියෙනවා කියලා දැනගන්න ඕනේ ව්‍යාපාර කරන්න. අපි මේ දැනට කරගෙන යන ඒවට අමතරව අපේ නිෂ්පාදිතය පිළිබඳ ගණදොනු කරුවගේ හිතේ තියෙන මට්ටමක් තියෙනවා. ඉතින් අපි ඒක පුළුවන් තරම් දගන්න ඕනේ ඒක හොයාගන්න. මොකටද හොයාගන්නේ? හොයාගෙන ඊළඟට ඒක දෙන්න ඕනේ. ඒකනේ ගොඩක් වෙලාවට දැන් වෙන්නේ. ඔය හැම පහසුකමක්ම හැම භාණ්ඩයක්ම මේ භාණ්ඩවල තියෙන වැඩ කෑලි දැක්කහම පොඩ කල්පනා කරලා බලන්න. ඒව නිකන් අනේ මෙහෙම තියෙනවා නම් කියලා අපි හිත හිතපු ඒවා. වාහන වලවත් ඔය එක එක වැඩ කෑලි ඇවිල්ලා දැන් මේ අද එන වාහන වල තියෙන වැඩ කෑලි ටික බලන්න. ඔය හැම එකම නැති කාලේ මිනිස්සු හිතන්න ඇති මෙහෙම තියෙනවා නම් කියලා. ඒක තමයි ව්‍යාපාරිකයන් අඳුරගෙන ඊළඟට දෙන්නේ මාකට් එකේ. ව්‍යාපාරික ඊළඟට දෙන්න ඕනේ ඒක. පන්ති වල වුණත් ළමයි දැනට අපි කොච්චර දේවල් දුන්නා. ළමයි තව මොනවා හරි හිතනවා ඉතින්. මෙහෙමත් තියෙනවා නම් වගේ එකක්. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට වඩා ඒව නම් ඉතින් විශේෂයෙන්ම ආයතන වලින් කරන්න ඕනේ වැඩ. හරි. මොකද මේක අපි විතරක්ම කරන්න ගන්න නෙවෙයි ආයතනෙත් සම්බන්ධයි. ඉතින් අපි කරන්නේ උගන්නන එකනේ. විශේෂයෙන් ඔය ස්ථානයේ පහසුකම් ටික එහෙම මං කිව්වේ. ඒ වේදී තව ටිකක් ගණදොනු කරුවෝ මෙන්න මෙහෙමත් දෙනවා නම් කැමති වෙයි කියලා ඔයගොල්ලෝ මවන මට්ටමක් තියෙනවා. ආන් ඒක ඊළඟට දෙන්න ඕන. දැන් බලන්න වාහනේ අපි හිතමු දැන් ඉස්සරම ගියර් එහෙම දාගෙන යනකොට ඔන්න මිනිස්සුම හිතන්නේ නැති ගියර් ටික නිකන් වැටෙන්න වගේ තිබ්බනම් නියමයිනේ. එහෙම හිතන්නේ නැති. ඒකනේ ඔටෝ ගියර්. එයා හිතුවා ගණදොනු කරුවාගේ මනසේ මෙහෙම මට්ටමක් ඇති කියලා. දුන්න ඔටෝ ගියර්. ඊට පස්සේ හිතන්නේ නැති පැස්සක වගේ යනකොට අර වයිපරේ සරින් සරේ දාන්න එපා. වහිනකොට නිකම්ම වයිපරේ වැඩ ගන්නව නම් හරි. එහෙම අපි මවරේව තින්නේ නිකන් ඉන්න ගමන්. ඒක එවුනේ ඊළඟට ඒක ආවා. ඊළඟට දැන් ඔය රිවර්ස් කරනකොට එහෙම කවුරු හරි එපා පිටිපස්ස බලන්න. සාමාන්‍යයෙන් එහෙමනේ සයිඩ් කන්නාඩිය බලාගෙන ඉතින් ගත්තත් අපිට පුරුදු පාරවල් වල නම් ගත්තේ. සමහර තැන්වල ඉතින් පස්සේ කවුරු හරි ඉන්නම වෙනවා බලන්න. ඉතින් එහෙම වෙනකොට හිතන්න ඇති අනිවාර්යෙන් හිතන්න ඇති. රිවර්ස් කරනකොට සාමාන්‍ය කැමරාවකින් වගේ අපිට පිටිපස්ස පේන්නවත් තිබ්බනම් සම්පූර්ණේ. එහෙම හිතන්නේ ඇති. ඒක රිවර්ස් කැමරාවලදී හැප්පෙන්න යනකොට වගේ නිකන් මොකක් හරි එලාම් එකක් වගේ වදින්න තිබ්බනම් ඒකනේ සෙන්සර් තියෙන කී ගානේ ලඟ වෙනකොට. ඒ කැමරාවේ තියෙනවනේ ගානට ලඟ වෙන්න කොළ පාට ඊළඟට තව ටිකක් ලඟ වෙනකොට කහ පාට වදින්නම වගේ ලඟ වෙනකොට අතු පාට වෙනවා. අතු පාට වෙනකොට අනිවාර්යෙන් නවත්ත ගන්න.
බලන්න ඒව ගානට අර නිකන් අපි හිත මවමව ඉන්න දේවල් එයා දෙනවනේ මාකට් එකේ. ඊළඟට එයා ඒක අනිවාර්යෙන් වෙනද පොළට දානවා. එතකොට ඉතින් වෙනද පොළේ තියෙන්නේ මොකද්ද? අපි හිත හිටපු එක. අපි බලාපොරොත්තු වෙන්න හිටපු එක. අපි ආසාවෙන් බලාගෙන හිටපු එක තමයි වෙනද පොළේ තියෙන්නේ කියන්නේ. අපි ගන්නවා. ඔන්න මට්ටම් 5. ඔය මට්ටම් 5 මතක තියාගන්න. MCQ එකක එන්නත් පුළුවන්. ලියන පේපර් එකේ එන්නත් පුළුවන්. මොකක් හරි එකක් දීලා නිෂ්පාදිතයක මට්ටම් ඇසුරින් පැහැදිලි කරන්න කියලා. ඒ කියන්නේ කම්පියුටරයක් ගැන දීලා පරිගණකයක් ප්‍රධාන නිෂ්පාදන මට්ටම් 5 පැහැදිලි කරන්න. ඒතකොට උදාහරණයක් ගැලපෙන්න දාන්න වෙනවා. වාහනයක් හරි. හරි. දැන් වාහන පරිගණකයක් ගත්තොත් මූලික හර ප්‍රතිලාභය තමයි ওই මදර් බෝඩ් එක මොකද්ද? ප්‍රොසෙසර් එක කියන්නේ. සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ ඔබට ඉතින් ඔය කියන මොනවාද හાર્ඩ් එකයි අරක මේක ඔය ටික ගහලා මොනිටර් එක නම් ඔය කැලි බෑලි ටිකත් එක්ක දෙන්නේ. අපේක්ෂිත නිෂ්පාදිතය කියන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ ස්පීකර් දෙකයි අනම්මනම් ඒ විදිහට දෙන්නේ. වර්ධිත නිෂ්පාදිතය කියන්නේ වැඩි දියුණු කරලා දෙන එක ලැප්ටොප් එක දුන්නේ. පරිගණකයේ තුල එයා දුන්න අතේ ගිනියන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි බුදුගුණය. දැන් එහෙම ගිනියන්නත් පුළුවන් ඒවා තියෙනවා නේද? ඒ අමතරව දැන් අපි ඕව මවන එකක් තියෙනවනේ විභව නිෂ්පාදිතය. ඒ කියන්නේ අපි හිතනවා පරිගණක වලින් දැන් කරන්න පුළුවන් දේවල් වල හැටියට. අපි නිකන් හිතනවා හිතන්න පුළුවන් කම්පියුටරත් එයිද දන්නේ නැහැ මොමු ගිහිල්ලා. එයි අනිවාර්යෙන් ඒක තමයි ඊළඟ මට්ටමට එන්න තියෙන්නේ. සිතුවිලි තියෙන. ඒ කියන්නේ අර මිනිස්සු වගේ හිතක් කරන්න පුළුවන්. අපි මේ දෙන විධානයේදී කම්පියුටරේ වැඩ කරන්නේ දැනට හිතලම වැඩ හිතලා යමක් කරන්න පුළුවන් තත්යකට වගේ කම්පියුටරයක් එයි ඔහොම ගියාම. ඒවත් එයි ඉතින්. වාහන නම් එතකොට මේ ටික ඇවිල්ලා චැසියයි රෝද ටිකයි මේකෙදී එන්ජිම සීට් ඒ ටික මේකෙදී වේගය සුව පහසුව ඒ වගේ දේවල් දෙනවා. මේකෙදී රිවර්ස් කැමරා ටීවී අනම්මනම් හයි කරලා සෙන්සර් හයි කරලා එහෙම දෙනවා. මේකෙදී අපි හිතනවා දැන් වාහන වල තියෙන දේවල් වල හැටියට ඩ්‍රයිවර් නැතුව යන්න පුළුවන් වාහනයකුත් එයි කියලා. දැන් ඒව පරිවර්තන මට්ටමේ තියෙන්නේ ඒකනේ. මොකද පාරිභෝගිකයගේ ඊළඟ හිතන මට්ටම මවන මට්ටම ඒක. ඒක තමයි එයා දැන් ඒ පිළිබඳ පරිවර්තන කරන්න ව්‍යාපාරිකයෝ. ආවුනේ මට්ටම් 5 දැනගන්න ඕනේ. ලියන්නේ නම් පළවෙනි මට්ටම හර ප්‍රතිලාභ වෙන දෙන මට්ටම එහෙම නැත්නම් මූලික ප්‍රතිලාභේ නම් දෙකම ලියා ගන්න. මූලික ප්‍රතිලාභය කියලා කියනවා හර ප්‍රතිලාභය කියන මට්ටම කියලා කියනවා. හර ප්‍රතිලාභ මට්ටම කියලා කියනවා මූලික ප්‍රතිලාභය කියලා කියනවා. දෙවෙනි එක මූලික නිෂ්පාදිතය එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය. දෙවෙනි එක මූලික නිෂ්පාදිතය එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය. මූලික නිෂ්පාදිතය එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය. මූලික නිෂ්පාදිතය කියලා කියනවා සාමාන්‍ය නිෂ්පාදිතය කියලා කියනවා. ඊළඟට අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. ඊළඟට වර්ධිත නිෂ්පාදිතය ඒකටම සමාන නමක් තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියනවා. වර්ධිත නිෂ්පාදිතය කියලා කියනවා වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියනවා. වර්ධිත නිෂ්පාදිතය කියලා කියනවා වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියනවා. ඊළඟ එක විභව නිෂ්පාදිතය. අර අපි මවන එක. විභව නිෂ්පාදිතය. හරිද? ඊළඟට බොහෝ ආයතන නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යයි. නිෂ්පාදිත මිශ්‍රයක් කියන්නේ අදහස් වන්නේ මොකක්ද කියලා අහන්න. දැන් ඔය ඔයගොල්ලෝ දැන් මේ ඉන්නේ රිවිෂන් නේ අලවිකරණේ මේවා ඉගෙනගෙනනේ තියෙන්නේ. දැන් පාඩමේ මූලික තැන් ටික. එතකොට නිෂ්පාදිත කියන විචලනයට අදාළව අපි බලා ගන්න ඕනි දේවල් ටික තමයි දැන් මේ කතා කරන් යන්නේ.
එකක් තමයි නිෂ්පාදිත හැටියට ගන්නෙ මොනවාද කියන එක. ඒක දන්නවනේ. අනික දැන් ඔය කියපු මට්ටම් පහ. අනික තමයි නිෂ්පාදිත මිශ්‍රයක් කියන්නේ මොකක්ද? දැන් ව්‍යාපාර විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදිත සමූහය, කට්ටලය. ඒක තමයි අපි නිෂ්පාදිත මිශ්‍රයක් කියන්නේ. ඒ කියන්නේ එකම නිෂ්පාදිතයක් විතරක් සපයලා ව්‍යාපාරිකයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. අලෙවිකරණයේදී අපිට එහෙමයි කියන්නේ. එකක් විතරක් සපයලා නිකන් ඉන්න එපා. නිෂ්පාදිත සමූහයක්. නිෂ්පාදිත සමූහයක් දාන්න වෙළඳපොළට. කට්ටලයක් දාන්න. දැන් උදාහරණයක් විදිහට බලන්න අපි දන්නවා දැන් ඔය හැම මොකක් හරි ආයතනයක්ම ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවනේ නිෂ්පාදිත වර්ග ගොඩක්. දැන් රයිගම් ගත්තොත් එහෙම බලන්න ඒගොල්ලන්ගේ තියෙනවා අයිටම් ගොඩක්. හරි. යුනිලිවර්ස්ලා ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා එන ලෝඩ් එක ඒගොල්ලන්ගේම නිෂ්පාදිත. දැන් වාහන කම්පැනියක් වුණත් බලන්නකෝ. දැන් ටොයෝටා කියලා ගන්නකො ටොයෝටා වල කාර් තියෙනවා, වෑන් තියෙනවා, බසුත් තියෙනවා. හරි ලොරි තියෙනවා. හැම එකක්ම ඒ කියන්නේ එකක් විතරක් සපයලා නිකන් ඉන්නේ නැහැ. ආන් ඒ විදිහට එක් නිෂ්පාදිතයක් නැතුව නිෂ්පාදිත වර්ග ගොඩක් කීපයක් දානවට අපි කියනවා ඒක තමයි ඒ ආයතනයේ නිෂ්පාදිත මිශ්‍රය කියන්නේ. දැන් අපි පන්ති කරන ආයතනයක් ගන්නකො. කොමර්ස් පන්ති විතරක්ම නෙවෙයිනේ. කොමර්ස් තියෙනවා, සයන්ස් තියෙනවා, ඕ ලෙවලුත් තියෙනවා. හරි. ඒ වගේ තියෙනවා. ආයෙත් ලියන්න නිෂ්පාදිත මිශ්‍රයක් කියන්නේ අදහස් වන්නේ කුමක්ද කියලානේ අහන්නේ. කියන්න මෙහෙම. මට්ටම් ටික හරිනේ. ඔය ඕකේ අර නිෂ්පාදිත වර්ගීකරණයක් තියෙනවා. ඒ වුණාට මම ඒක ඕකේ දෙන්නේ නැහැ පළවෙනි පාඩමේ උගන්වපු හින්දා. හරි? අර මේ පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ කියලා වෙන් කරන්නේ. පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසිවු භාණ්ඩ කියලා ඊළඟට පාරිභෝගික භාණ්ඩ වර්ග හතරක් එනවා. ඊළඟට කාර්මික භාණ්ඩත් එනවනේ කොටස් තුනක්. ඒවත් තියෙනවා. හරිද? ඒවා ඉතින් අපි පළවෙනි පාඩමේ කරපු හින්දා ඒව ඕනේ නැහනේ. දැන් නිෂ්පාදිත මිශ්‍රය කියන එකට එමුකෝ. මම වෙන්නම්. දේශින්. දැන් නිෂ්පාදිත ඔය ටික දන්නවනේ නිෂ්පාදිත වර්ග ටික. නිෂ්පාදිත හැටියට සලකන දේවල් කියලා මේවා පළවෙනි පාඩමේ උගන්වලා තියෙනවා. අදහස් ස්ථාන පුද්ගලයන් නිසා ඔය ටික. ඊළඟ මට්ටම් ටිකනේ දැන් කතා කරේ. මූලික ප්‍රතිලාභය කියන මට්ටම තමයි ඔය මූලිකම අංග ලක්ෂණත් එක්ක භාණ්ඩය හදනකොට ඒක මූලික ප්‍රතිලාභය. ඊළඟ මූලික නිෂ්පාදිතය එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය වෙනවා. ඊළඟට අපේක්ෂිත ඒ කියන්නේ නිකන් අපි බලාපොරොත්තු වෙනවනේ සැප පහසුව වේගය වගේ දේවල් ඒ ටික දෙනවා. ඊළඟට වර්ධිත නිෂ්පාදිතය කියන්නේ අපි නොහිතන දේවල්. අපි බලාපොරොත්තු වෙන නොවන දේවල් අපිට දෙනවා. ඊළඟට අපි මවන දේ. අපි හිතනවා අපි මවනවා මේ ඩ්‍රයිවර්ලා එහෙම නැතුව මේ විදිහට යන්න පුළුවන් ඒවත් එයි කියනවා. මිශ්‍රය. නිෂ්පාදිත මිශ්‍රය කියන්නේ ඔන්න වගේ එකක් විතරක් නැතුව අයිටම් ගොඩක් දාන එක. කියන්නේ කිසියම් නිෂ්පාදකයෙකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කට්ටලය නිෂ්පාදිත මිශ්‍රය ලෙස හඳුන්වයි කියනවා. කිසියම් නිෂ්පාදකයෙකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කට්ටලය නිෂ්පාදිත මිශ්‍රය ලෙස හඳුන්වයි. නිෂ්පාදිත මිශ්‍රය ලෙස හඳුන්වයි. බොහෝ ආයතන නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යන්නේ ඇයි කියලා අහනවනේ. හරි. ඒකට ඉතින් අපිට හිතලා ලියන්නත් පුළුවන්. නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යන්න හේතුව මොකක්ද කියලා.
ලියන්නකො මෙහෙම. වෙළඳ පොළ පුළුල් කර ගැනීමට. වෙළඳ පොළ පුළුල් කර ගැනීමට. දැන් මෙහෙම ගොඩක් අයිටම් දානකොට හැම පැත්තෙම අපේ නම ගිහිල්ලා අපේ මාකට් එක පුළුල් වෙනවනේ. ඒකයි. වෙළඳ පොළ පුළුල් කර ගැනීමට. වෙළඳ පොළ පුළුල් කර ගැනීමට. කීර්ති නාමය වැඩි කර ගැනීමට. එක පැති වලින් අපේ නම යනකොට අපේ කීර්ති නාමයක් වැඩි වෙනවනේ. කීර්ති නාමය වැඩි කර ගැනීමට. කීර්ති නාමය වැඩි කර ගැනීමට. ඊළඟට එක් නිෂ්පාදිතයකින් සිදුවන අලාභ අනෙකුත් නිෂ්පාදිත වලින් ආවරණය කර ගැනීමට. එක් නිෂ්පාදිතයකින් සිදුවන අලාභ අනෙකුත් නිෂ්පාදිත වලින් ආවරණය කර ගැනීමට. එක් නිෂ්පාදිතයකින් සිදුවන අලාභ අනෙකුත් නිෂ්පාදිත වලින් ආවරණය කර ගැනීමට. එක් නිෂ්පාදිතයකින් සිදුවන අලාභ අනෙකුත් නිෂ්පාදිත වලින් ආවරණය කර ගැනීමට. දැන් අයිටම් ගොඩක් දානකොට එකකින් පාඩු වුණත් අනිත් ඒවායින් හරි ලාභ වෙනවනේ. ඊළඟට වෙළඳපොළ පුරුදු කර ගැනීම කියලා ලියුවනේ. ප්‍රවර්ධනය හා බෙදා හැරීමේ පිරිවැය අඩු කර ගැනීම. ප්‍රවර්ධනය හා බෙදා හැරීමේ පිරිවැය අඩු කර ගැනීමට. 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 හරි. තව එකක් කියන්න. පිරිවැටුම වැඩි කර ගැනීම, පිරිවැටුම හා ලාභය වැඩි කර ගැනීමට. 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 හරි. එහා පැත්තේ බලන්න දීලා තියෙනවා නිෂ්පාදිත මිශ්‍රයක් දීලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඔය වගේ නිෂ්පාදිත මිශ්‍රයක් දුන්නොත් හරිද? ඔය වගේ නිෂ්පාදිත මිශ්‍රයක් දුන්නොත් ඕකේ දිග පළල ගැඹුර ඔන්න ඔය වගේ දේවල් ටික කියා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ වගේ මිශ්‍රයක් දීලා අපෙන් ඇහුවොත් මේකේ දිග කීයද කියලා. ඔය තියෙන කැලේ ටික ඔක්කොම එකතු කරන්න. එනි කීයක් තියෙනවද? සමන් වර්ග තියෙනවා 4ක්. දන්තාලේප වර්ග තියෙනවා 4ක්. එතකොට එතන 8යි. නෑ දන්තාලේප වර්ග 5යි. 4යි 5යි 9යි. මෙතන මේ යටින් දීලා තියෙන එකේ ඉලක්කම් ටික වැරදි. සමන් වර්ග 4යි, දන්තාලේප ಜಾති 5යි, රෙදි හෝදන කුඩු 5යි, කිරිපිටි 5යි. එතන 5යි 10යි 15යි 5යි 24යි. දිග 24යි. මේකේ දිග 12යි කියලා තියෙන්නේ. දිග 24යි. දිග 24යි. පළල කියන්නේ ඕකේ පේලි ගන්න. සබන් දන්තාලේප රෙදි හෝදන කුඩු කිරිපිටි. එතකොට පළල 4යි. දිග 24යි, පළල 4යි. ගැඹුර කිව්වොත් එක එක ඒවා ගැඹුර වෙන වෙනම තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඕන නම් සාමාන්‍ය ගැඹුර කියලා හදලා පෙන්නන්න පුළුවන්. සබන් ಜಾති 4යි නේ. ඒ කියන්නේ සබන් වල ගැඹුර 4යි. දන්තාලේප ಜಾති 5යි නේ. එහෙනම් දන්තාලේප පෙළේ ගැඹුර 5යි. රෙදි හෝදන කුඩු වල ගැඹුර 5යි. කිරිපිටි වල ගැඹුර 5යි. හරිනේ. ඕනනම් ඉතින් ওই ටික සේරම එකතු කරලා 24යි නේ. 4ෙන් බෙදන්න. ඒතර සාමාන්‍ය ගැඹුර 6යි කියලා එන්නේ. සංගතතාවය කියන්නේ මේවැ මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද කියලා මේ දාලා තියෙන අයිටම් ගොඩාක් තියෙනවානේ. අවසන් පාරිභෝගිකයාගේ දෘෂ්ටියෙන් බැලුවාම මේවා අතර තියෙන යම් සම්බන්ධයක් තියෙනවාද කියන්නේ. දැන් මෙතන සබන් දන්තාලේප රෙදි හෝදන කුඩු කිරිපිටි කියලා ගත්තාම පළවෙනි තුන නම් ඉතින් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය වගේ ගත්ත හැකි. පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ ආහාර. එහෙම නැත්නම් පාරිභෝගික භාණ්ඩ කියලා වගේ තනි පදයක් දුන්න හැකියි අපිට මේවට. ඒක තමයි සංගතතාවය කියන්නේ.
ඒක නම් එහෙම ලොකුවට ප්‍රශ්නයක් අහන්න තරම් නැහැ. නිෂ්පාද්‍ය මිශ්‍රයක් දුන්නොත් දිග පළල ගැඹුර ටික හොයාගන්න පුළුවන් වෙන්න ඕනි. ඉලි ගහනවා කියන්නත් පුළුවන් නේ. ඊට අමතරව නිෂ්පාද්‍ය මිශ්‍රයක් පවත්වාගෙන යන්නේ ඇයි කියලා වගේ ලියන පේපර් එකේ වගේ සමහර විට අහන්න පුළුවන්. ඊළඟට තියෙනවා භාණ්ඩයක හෝ සේවාවක අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියන්නේ. අන්න ඒ තැන් වලින් අහනවා. අපි තාම ඉන්නේ මේ අලෙවිකරන මිශ්‍රයේ පළවෙනි එක නිෂ්පාදිතය කියන එක. ඒ නිෂ්පාදිතය කියන එකට අදාළව අපි දැනගන්න ඕනි දේවල් තමයි දැන් මේ කතා කරන්නේ. නිෂ්පාදිතය කියන එකට අදාළව දැනගන්න ඕනි දේවල්. නිෂ්පාදිත මිශ්‍රය ගැන කතා කරා, මට්ටම් පහක් ගැන කතා කරා, නිෂ්පාදිත මිශ්‍රයක් ගැන කතා කරා. ඊට පස්සේ දැන් අහනවා අනන්‍යතාවයක් ගැන. අපි මාකට් එකට දාන්නේ පුතේ මොකක් හරි භාණ්ඩයක් නැත්නම් සේවාවක් නේ. අලෙවිකරණයේදී අපිට කියනවා අපි මොනවා හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි වෙළඳපොළට දානකොට අනිත් අයගේ දේවල් වලින් අපේ එක වෙන් කරගන්න පුළුවන් විදිහට අනන්‍යතාවයක් හදාගෙන දාන්න කියනවා. නිකන් ඔහේ දාන්න නැතුව. අනන්‍යතාවය කියන එකේ තේරුම මේකනේ. අනෙකුත් තරගකාරී නිෂ්පාදිත වලින් අපේ එක වෙන් කර හඳුන ගන්න එකනේ අනන්‍යතාවය කියලා කියන්නේ. හරි. මෙතන කියන්නේ අපිට අනන්‍යතාවයක් ඇතුව දාන්න කියලා කියන්නේ. මොකක්ද ඒතර මේ අනන්‍යතාවයක් ඇතුව දාන්න කියන එකෙන් ඒගොල්ලෝ අපිට මේ කියන්න හදන්නේ. දැන් අපිට ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා. තැනක ගිහිල්ලා අනන්‍යතාවය තහවුරු කරන්න. ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන්නේ අපේ නම තියෙනවා, අපේ ෆොටෝ එක තියෙනවා. කියන්නේ අනිකුත් පුද්ගලයන්ගෙන් අපිව වෙන් කරගන්න එකකින්. භාණ්ඩත් අන්න එහෙමයි. තමන්ගේ භාණ්ඩයට වෙනම අනන්‍යතාවයක් හදාගන්න. අපිට පේනවා ගොඩාක් අය කරන්නේ අනුන්ගේව අනුකරණය කර කොපි කර නිකන් එහෙමනේ යන්න දඟලන්නේ. එහෙම නෙමෙයි බිස්නස් එකකදී තමන්ට අනන්‍යතාවයක් හදාගන්න ඕනේ. අපි මොන භාණ්ඩයක් දැම්මත් මොන සේවාවක් සැපයුවත් ඒක මොන මට්ටමේ වුණත් කමන්නේ. ආරම්භයේ ඉඳලා දැනගන්න ඕනේ අපිටම කියලා ආවේනික වෙච්ච දේවල් ටිකක් ඒත් එක්ක තියාගන්න. ඒක තමයි අනන්‍යතාවය හදාගන්න ඕනේ කියන්නේ. ඉතින් භාණ්ඩයක අනන්‍යතාවය හදාගන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. භාණ්ඩයක අනන්‍යතාවය පෙන්වන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි සන්නම, අනික තමයි ඇසුරුම. සන්නමයි ඇසුරුමයි මේ දෙකෙන් අනන්‍යතාවය හදාගන්න. අනෙක් භාණ්ඩ වලින් යම්කිසි භාණ්ඩයක් වෙන් කරගන්න නම් තියෙන්නේ දෙකයි. එක්ක සන්නමෙන් එක්ක ඇසුරුමෙන්. හරි. බලන්න අනන්‍යතාවය කියන එකට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සෙසු භාණ්ඩ හෝ සේවා වලින් වෙන්කොට හඳුනා ගැනීමට ඇති සුවිශේෂීතාවය එහි අනන්‍යතාවය ලෙස හැඳින්වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ සන්නම හා ඇසුරුම. අනන්‍යතාවය තහවුරු කරන්න තියෙනවා දෙකක්. එකක් සන්නම අනික ඇසුරුම. අපි බලමු සන්නම කියන්නේ මොකක්ද කියලා මුලින්ම. සන්නමක් කියන්නේ පුතේ අපිට නම් තියෙන්නේ නමක්. ඒ වගේ තමයි භාණ්ඩයකට තියෙන සන්නම. හැබැයි මේකයි. සන්නම කිව්වහම භාණ්ඩයේ තියෙන නම විතරක්ම නෙමෙයි. මේ සන්නම කියන එකට අයිති වෙන දේවල් ගොඩක් තියෙනවා. යම්කිසි නමක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ලාංඡනයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක මෝස්තරයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක යම්කිසි හැඩයක් වෙන්න පුළුවන්. මොකක් හරි කමන්නේ. මොකක් හරි දෙයකින් අපි අනිත් අයගේ භාණ්ඩ වලින් අපේ එක වෙන් කරලා පෙන්වන්න හදනවනම් නමක් හරි ලාංඡනයකින් හරි මෝස්තරයක් හරි මොකක් හරි හැඩයක් හරි වර්ණයක් වෙන්නත් පුළුවන්. මොකක් හරි වර්ණයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඕනි අනිත් අයගේ වෙන් අපිව නිකන් වෙන් කරගන්න අපිට ඕන. ගණනු කරුවට අපිව ටක් ගාලා අඳුර ගන්න පුළුවන් වෙන විදිහට මොකක් හරි නමක් හරි ලාංඡනයක් හරි මෝස්තරයක් හරි හැඩයක් හරි පාටක් හරි අපි පාවිච්චි කරනවා නම් ඒකට තමයි කියන්නේ සන්නම කියන්නේ. හරි. සන්නම කිව්වහම නමක් විතරක්ම නෙමෙයි. දැන් බලන්න සමහර භාණ්ඩ තියෙනවා ඒ භාණ්ඩේ නමෙන් තමයි අපි අනිත් ඒවායින් වෙන් කරලා අඳුරගන්නේ. නම බලලා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් බඩු එහෙම භාණ්ඩය දිහා බැලුවටම අපිට එකපාරට ඒකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. නම බලලා තමයි මේක Sony මේක Panasonic මේක Samsung එහෙම කියලා හොයාගන්නේ ගොඩක් වෙලාවට. කොහොම හරි ඕනි
අනිත් අයගෙන් අපි වෙන් කරගන්න. නමකින් පුළුවන්. සමහර අයට තියෙනවා ලාංඡන ලකුණු. දැන් ඔය ටීවී channel එහෙම එහෙමනේ. දෙරණ සිරස ස්වර්ණවාහිනී ඕවා අපි ස්ටුස් ගාලා අඳුරගන්නේ නම්ක නමක් ගහලා නෑනේ කොහෙවත් නම් කියවන්නේ. ටක් ගාලා ඒගොල්ලන්ගේ ලාංඡනෙන් තමයි අපි ඒගොල්ලන් අඳුරගන්නේ. එතනත් ඒක සන්නව තමයි ඒක. නමක්ම කියලා එකක් නෑ ලාංඡනයක් වුණත් වෙන්න පුළුවන්. සමහර විට මොකක් හරි මෝස්තරයක්. දැන් ඔය එක එක භාණ්ඩවල ඒ එන නිකන් හැඩයක් වගේ නිකන් තියෙන්නේ. ඒ හැඩයට දෙන්න මෙන්න මේ බ්‍රෑන්ඩ් එකකින් කියලා ඒතර අපි දන්නවා. ඒක තමයි මෝස්තරයක් කියලා කියන්නේ. ඒ හැඩයට දෙන්නේ මෙන්න මේගොල්ලෝ කියලා එතකොට අපි දන්නවනේ. ඒ වගේ හැඩයකින් දෙන්නේ මෙන්න මේ කට්ටිය කියලා. අන්න ඒක තමයි එතන කියන්නේ. මොකක් හරි මෝස්තරයක්. දැන් ඔය නිකන් ගත්ත හැකි අපිට ඒ වගේ සමහර වාහන තියෙනකොට ඒ විදිහට ඒ හැඩයට එන්නේ ඒක මෝස්තරේ හැඩේ නිකන් දෙකම එකයි වගේනේ. පුටු එහෙම ගන්නකො. පුටුවක් ගත්තාම දැන් ඒ පුටුවම දම් රෝල ගේනකොට ඒ එන හැඩයක් ඒගොල්ලෝ ගාව තියෙනවා. වතුර බෝතල් වල එහෙම තියෙන්නේ. ප්ලාස්ටික් වතුර බෝතල් ඉතින් හැම එකේම තියෙන වතුරනේ. හැම එකේම තියෙන වතුර. එතකොට ඕකේ වෙන කියන්න දෙයක් නැහැ. කොහොමද වෙන් කරගන්නේ? නම් ගැහුවට ඕවා නම් එහෙමත් ඉතින් එහෙම ජනප්‍රිය වෙච්ච ඒවාට වඩා අර බෝතලේ හැඩයෙන් එහෙම තමන් මේක වෙන් කරගන්න පුළුවන්. අනිත් වතුර බෝතල් වලින් වෙන් කරගන්න වෙනම අමුතු හැඩයකට බෝතලේ හදන්න. අර පර්ල් වතුර බෝතල් තියෙන්නේ. ඒක ටිකක් හැඩේ වෙනස්නේ. එතකොට වටේ ගහලා තියෙන ගොඩ කෑල්ල නැති වුණා. පර්ල් වතුර බෝතලයක් නම් අපි දන්නවා ඒක පර්ල් එකක් කියලා. ඒ හැඩෙන් තමයි අපි යාව වෙන් කරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් ඔයා ගන්නකෝ ඩයලොග් රවුටර් එකකුයි SLD එකකුයි. ඩයලොග් රවුටර් ඔක්කොටම යම්කිසි හැඩයක් තියෙනවා. ඒ හැඩයටම තමයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ හදන්නේ. SLD එකක් ගත්තොත් ඒගොල්ලන්ට වෙනම හැඩයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එකම බඩු දෙකනේ ඉතින් ඒ කියන්නේ රවුටර්නේ දෙකම. හැබැයි අර බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒගොල්ලන්ගේ හැඩෙත් පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. ඔය එකම දේ කරන දෙතුන් දෙනා ඉන්නේ ජනප්‍රිය. දැන් ඔය මොඩෙල් රවුටර් තියෙනවා, ඩයලොග් රවුටර් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවේදී හැඩෙන් තමයි චුට්ටක් තමන් එක වෙන් කරගන්න උත්සාහ කරන්නේ. එහෙමත් පුළුවන්. මෝස්තරයක්, හැඩයක්, වර්ණයක් වෙන්නත් පුළුවන්. ඒ එකම පාටක් ඒ තමන්ගේ නිෂ්පාදිතයත් එක්ක එකම පාටක් පාවිච්චි කරලා එතකොට ගණතුණු කරුවාට ඒක හුරු වෙනවනේ. ආහවල් බ්‍රෑන්ඩ් එක නම් මේ පාට එකක්. මේ පාට එක තමයි ගන්න ඕනේ. ඒ සමහර ඒවා පාටවල් වලින් අපි මතක තියාගන්න. එහෙමත් තියෙනවා දැන් මේ හැම ගබ්‍රෑන්ඩ් දැන් ඔය ටීවී එකේ එහෙම යනකොට බලන්න. ඒ මොනවා හරි සන්නමක් එක්ක ගෑවිච්ච පාටවල් ටිකකුත් තියෙනවා. ඒ නම ලියනකොට උනත් ඒ දැන් නෝ ලිමිට් කියලා ලියලා තියෙන්නේ. නෝ ලිමිට් ලගේ අර තියෙන්නේ කවර් එකේ. බලන්න මේ නම ලියනකොට ඒ නමේ අකුරු වල පාටවල් ටික එක කඩේක එක පාටක් තව කඩේක තව පාටක් එහෙම නැහැ. ඒගොල්ලන්ගේ බෑග් එකක තිබ්බත් ඒ නම ඒ පාටවල් ටිකෙන්මයි තියෙන්නේ. කඩේක ටික කඩේ නම ගහලා තියෙන්නේ ඒ පාට ටිකෙන්ම තමයි. වෙන මොකක් හරි තැනක අපි දැක්කත් අර රතු පාටකුයි නිල් පාටකුයි කවලම් වෙච්ච එහෙමදී ඒවත් පුළුවන්. ඒක තමයි සන්නමක් කියන්නේ. ඒතකොට ඒකෙන් පුළුවන් අපිට අපේ නිෂ්පාදිතය වෙන් කරලා අඳුරගන්න. අපිට නෙවෙයි ඒක වෙන් කරගන්න ඕනේ විශේෂයෙන් අපි මේ පාරිභෝගිකයට උදව්වක් කරන්න. අපේ නිෂ්පාදිතය වෙන් කරලා පෙන්නන්න ඕනේ. නැත්නම් පාරිභෝගිකයට පැටලෙනවනේ. අපි කොච්චර හොඳ නිෂ්පාදිතයක් දැම්මත් වැඩක් නැහැ. පාරිභෝගිකයට අපේ නිෂ්පාදිතය පැහැදිලිව වෙන් කරලා අඳුරගන්න අපි දාන්න ඕනේ ඒකට ඔය කියන විදිහ මොකක් හරි එකක්. නැත්නම් මොකද වෙන්නේ? අපිට වඩා භාගයට අඩුවට ඒ විදියට හදලා වෙන ව්‍යාපාරිකයෙක් වෙන බ්‍රෑන්ඩ් එකක තමයි ගණදෙනු කරුවා ගෙදර ගන්නන්නේ. අපේ එක කියලා හිතාගෙන. ඇයි ඉතින් අපි ගණදෙනු කරුවට ඉංගියක් මුකුත් දීලා නැහැ අපේ එක වෙන් කරගන්න. දැන් මේ බාට සෙරෙප්පු වල එහෙම ඕක වෙනවනේ. අපි නිකන් DSI කියලා හිතාගෙන වෙන වගේ. හරි ඒකනේ අර ඒගොල්ලෝ අර පස්සේ කිව්වේ DSI විලදී ගැනීමේදී පොල් ගහ තිබේදයි හොඳින් බලන්න එක ගාකින්. ඒගොල්ලෝ දන්නවා දැන් මේක මේ මිනිස්සු ගොඩාක් 150ට එහෙම තියෙනවනේ දැන් ওই බාට සෙරෙප්පු. ඕව ගන්න ගියාම අපි බලන්නේ කවගේන ඉතින් ඔක්කොම දැන් නම් අනම්මනම් කියවන්න පුළුවන් අය නම් DSI ද කියලා බලලා ගේනවා කියමුකෝ. ඕවා කියවන්නත් බැරි මිනිස්සු. ඒත් ඉතින් ගණදෙනු කරුවනේ කියවන්න බැරි මිනිස්සු කියලා හරියනවා. ඉතින් අර සෙරෙප්පු දෙකක් කිව්වහම DSI කියලා හිතාගෙන තමයි බාරලා ගේන්නේ. බලනකොට වෙන මොකක්ද බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එකක් ඇත්තෙත් නෑ සමහර වෙලාවට. අන්න ඒකයි. සන්නමක් එක්ක දාන්න කියලා කියන්නේ. අර දැන් මේකෙදි
ඉදිරියේදී ඕගොල්ලෝ උනත් මොනවාම හරි බිස්නස් එකක් කරොත් Tamandම කියලා ආවේනික විදියට මොකක් හරි හදාගන්න මේ වගේ. නමක් පාටක් ස්ලෝගන් එකක් ලාංඡනයක්. එහෙම මුල් අවදියේදී ඒක අපිට ඉතින් අනේ වැඩක් නැහැ ඉතින් නමක් දාගෙන දඟලුවට කියලා. කවුද දන්නේ අපි ව්‍යාපාරිකයන් හරි අවිනිශ්චිතයි. අපි නොහිතන තැනකට අපි යන්න පුළුවන් සමහර වෙලට. බලාපොරොත්තු නොවන විදිහට අපි ඉස්සරහට යන්න පුළුවන්. එතකොට සමහර විට අපේ දේ අනුකරණය කරලා වෙන එකෙක් ගේම ගන්න. ඇයි අපිට නමක් ගමක් මුකුත් නැහැ. නිෂ්පාදිතය හොඳින්ද පාරිභෝගික හැමෝම අපේ එක ගන්න පටන් ගත්තා. ඒක බලන් ඉඳලා වෙන නිෂ්පාදකෙක් ඒකම හදලා ගැහුවා බ්‍රෑන්ඩ් එකක්. එහෙම වෙන්න පුළුවන්. සන්නමක් රහිතව වෙළඳපොළට භාණ්ඩයක් දානවට වඩා සන්නමක් සහිතව දාන එකේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. Tamandම කියලා නමක් හදාගන්න මොන විදිහේ ව්‍යාපාරයක් කරත් මුල ඉඳලම Tamanda නමක් හදාගන්න බලන්න. ඒ තමන්ගේ නිෂ්පාදිතය වෙන් කරගන්න මුල ඉඳලම. අර අනුන්ගේව අනුකරණය කරන්නයි කොපි කරන්නයි ඊට සමානම දේවල් කරන්නයි යන්නේ ඒව නිකන් අර හොඳ ව්‍යාපාරික ලක්ෂණ නෙවෙයි. දැන් ඔය පහුගිය කාලේ දැක්කනේ ඔයගොල්ලෝ අර ඔන්ලයින් පන්ති පටන් අරගෙන ටික කාලයක් යද්දි අර Tamanටම කියලා ආවේනික මුකුත් නැහැ. ඉතින් ඔය අපේ ගෲප් වලට රින්ගගෙන ඒවැ ළමයින්ගේ නම්බර් අරගෙන ඕගොල්ලන්ට පෝස්ට් හදලා එවනවා. හරි. දැන් මම BS නම් DS කියලා මම පාවිච්චි කරනවා. මම දැන් කාලයක් ඉඳන් පාවිච්චි කරනවා ළමයිත් ඒක දන්නවා. ඒක ටිකක් දැන් ඉතින් අපේ ප්‍රජාව අතර ටිකක් ප්‍රසිද්ධයි. දැන් මොන තවත් BS ගුරුවරු නිකන් BS නම් කියලා දාගෙන ඕකට එක එක කැලියම් වුණ ගන්න. එක්කවර අර මං අර රවුමක් දාන්නේ හැම එකම වගේ BS නම් DS කියලා. ඒ වගේ රවුම් හදලා දාගෙන ඉන්නවා. අන්න ඒකනේ එහෙම ඒ කියන්නේ එතන පැවැත්මක් නැහැ කියන එක එතනම පැහැදිලි. අනුන් එකක්නේ කොපි කරගෙන දඟලන්නේ. අනුකරණය කරගෙන දඟලන්නේ. හරි. අර අපේ ආන MCQ ගෲප් එකේ එහෙම වැඩි හරියක් ගුරුවරු ඉන්නවා. 30ක් ඉන්න ගුරුවරු. ඉන්නවනම් ගමන්නේ ඒ නම්බර අරගෙන ඒ ගෲප් වලට ඇඩ් කරගන්නවා ළමයි දන්නේ නැහැ ළමයින් ඇඩ් කරලා කියනවා. මාවත් ඇඩ් කරලා. මල කරද? එහෙම තියෙනවා ඒක. අපි ඇවිල්ලා මේ මහා ලොකු ව්‍යාපාරිකයෝ නෙවෙයි. ඒ කියන්නේ මේ මහා ලොකු මේ ලංකාවේ ඉන්න BS ගුරුවරයාම නෙවෙයි. මං ගාවත් ඉතින් යම් ළමයි පිරිසක් ඉගෙන ගන්නවා. ඉතින් මං ඒකෙදි මට කියලා දේවල් ටිකක් මං ගොඩනගාගෙන තියෙනවා. අපි කොහොමත් එක විදියක් කියලා පාවිච්චි කරන. ඒතකොට ළමයි මාව ඒකෙනුත් අඳුර ගන්නවා. BS නම් DS කිව්වත් මං කියලා දන්නවා. ඉතින් එහෙම අපිටම කියලා මොනවා ලාංඡනයක් ඒතකොට තියෙන. ඒ වගේ අපි ඉතින් හදා ගන්නවා. අනුන්ගේ අපිට වැඩක් නැහැ. අන්න ඒක සන්නමක් එක්ක දාන්න දා පොඩි දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලට. පොඩි දෙයක් මහ ලොකු ලාභයක් ගන්න දෙයක් නෑ. අඳුන් බూరు පැකට් එකකට නෝ වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් නමක් ගමක් නැතුව විකුණන්න එපා කියලා මෙතන කියන්නේ. නමක් එක්ක දාන්න සමහරට ඔයාගේ අඳුන් බూరు එක ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. දැන් අමෘතා කියලා එහෙමදී ඒ වගේ ඔයා මේ ඔන්න ගෙදර අඳුන් බూరు හදලා හරි පාන්තිර හදලා හරි මොකක් හරි කරලා දැන් ඔයා දානවා කඩේ. කාලෙකට ඔයාගේ ජනප්‍රිය වෙනවා. එතකොට නමක් නොතිබ්බොත් අපරාධයි. නමක් එක්කම ගියා නම් ඒ නම ජනප්‍රිය වෙන්න පටපට ගන්න. ගොඩක් අන්න ඒකයි. ජනප්‍රිය වෙන්න බැරි මාකට් එකක් හදාගන්න බැරි Tamanටම කියලා ආවේනික නැති හින්දා. මුකුත් හදාගෙන නැහැ. දැන් අපේ ඉන්නව වටලප්පන් කඩවලට දාන ඔව්. සර් මේ ඔය ලාංඡන සර් දැන් අපිට ගෙනාල පොල් ගහ බාට එකේ වගේ ඒ වගේ එතකොට KFC එකෙක් නම් ඒ KFC එකේ අයිතිකාරයා මූණ දාලා අර හදන කප් එකේ එහෙම. එතකොට ඒ විදිහට ඔය ලාංඡන ස්ථිරවම ස්ථිර කරන්න කොහොමද සර්? ඕක මේ රටේ ප්‍රසිද්ධ කරගන්න නම් ප්‍රසිද්ධ කරගන්න බෑ. ඒක ප්‍රසිද්ධ වෙනවද නැද්ද කියන එක අපේ අතේ තියෙන්නේ. හැබැයි අපිට ඒක නීත්‍යානුකූල කරගන්න පුළුවන්. බුද්ධ වේදේපල පනත යටතේ වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අපිට පුළුවන් ඔක ලියාපදිංචි කරන්න. එතකොට ඒක එතනින් වෙන කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න බෑ. හොරෙන් පාවිච්චි කරලා වුණොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එච්චර නීත්‍යානුකූල තත්ත්වයක් හදාගන්න පුළුවන්. ඒක ඩිසයින් කරන එක ඒක ජනප්‍රිය කරගන්නේ කොහොමද කියන එක ඉතින් ඒක ව්‍යාපාරිකයෙකුගේ ඇති. දැන් KFC ලා ඒ ලාංඡන ඉතින් ඒගොල්ලෝ හදලා ඇති. අර ඒකේ මූණ දාලා ඉතින් ඒක ව්‍යාපාරයේ ජනප්‍රිය වෙනකොට ඉතින් ඒ ලාංඡනෙත් නිකම්ම ජනප්‍රිය වෙනවා. සමහර ලාංඡන තියෙන්නේ කවුරුත් දැක්කට දන්නේ නැහැ. ජනප්‍රිය දී ලාංඡන තියෙන උන්ටන. ඒක බ්‍රෑන්ඩ් අපි Sony දන්නවා, Panasonic දන්නවා, Samsung දන්නවා. දැන් සමහර ඉලෙක්ට්‍රික් බඩු ගන්න ගියාම ඒවට බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මොකක්ද ඔය එක. හැබැයි හුරු නෑ අපිට. පුරුදු නෑ. දැන් කැමරා නම් මනම් ගන්න කියත් බලන්නකො. Canon කියනවා.
තව මොනවාද නිකෝන් කියලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් ටිකක් ජනප්‍රියයි. ඒ බ්‍රෑන්ඩ් එක ජනප්‍රිය කරගෙන තින්නේ ව්‍යාපාරිකයා කටයුතු කරන ආකාරයත් එක්ක. ඒගොල්ලෝ ඒ කැමරා හොඳ තත්ත්වයෙන් දුන්නාම ඔන්න හැමෝම අතරේ කටකතාවක් යනවනේ Canon එක හොඳයි. Canon එක හොඳයි කියන. එතකොට ඒ Canon කියන නම ජනප්‍රිය වෙනවා. එහෙම නැත්නම් නම ජනප්‍රිය කරගන්න කියලා වෙනම මුකුත් බැරි ටීවී එකක් දාලා ගණදුණු කරුවන්ගේ විශ්වාසය දිනාගෙන වෙළඳපොළ හැමතැනකටම වගේ තමන්ගේ මේ බ්‍රෑන්ඩ් එක දාලා එහෙම ජනප්‍රියුනේ නැහැ. නීත්‍යානුකූල කරගන්න විතරයි පණතක් එහෙම තියෙන්නේ. එහෙම කරගන්නේ මොකද අපි ජනප්‍රිය වෙනකන් ඉඳලා ඒ නමම වෙන එකෙක් පාවිච්චි කරොත් අපිට අපරාධෙයි. ඒ හින්දා වෙන කෙනෙක්ගේ නම ගන්නවට අපිට පුළුවන් දැන් මම VS නම් DS කියලා දාලා එක්ක අපි කොහොමත් එක විදිහක් කියලා දාලා ඕක මට ඕන නම් රෙජිස්ටර් කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අපි VS නම් DS කියලා දාන්න මගේ වගේම නම එන්නත් එපේ. හැබැයි අපි කොහොමත් එක විදිහක් කියන එක අපි හිතමු ඔය අනුරාධපුර දිහා කවුරු හරි දැන් ඕක දැකලා කවුරු හරි ගුරුවරයෙක් ඒක පාවිච්චි කරනවා. එයා මෙහෙ නැහැ මං එහෙ යන්නේ නැහැ. එතකොට ඉතින් මට මුකුත් කරන්න බෑ මොකද තාම ලියාපදිංචියක් මුකුත් කරලා නැහැ. කරන්න දෙයක් නැහැ. සමහරවිට එහෙම හොරෙන් ගත්ත බ්‍රෑන්ඩ් අරගෙන මට වඩා එයා ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. පස්සේ එයා ඒක රෙජිස්ටර් කරගන්න ඉඩ තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක මන් දැනගන්න ඕනි. ලියාපදිංචික දාන මැනිකේ මගේ හිතේ සින්දුවට මොකද උනේ? කියපු එක නෙවෙයි අන්තිමට. දැන් අර පස්සේ වෙන ගෑනු ළමෙක් කියලා ජනප්‍රිය වෙලා සල්ලි හම්බ කරලා යාවනේ දැන් කරන්න දෙයක් නැහැ. මේක අනුකරණය කරන කෙනා මේක හොරකම් කරන කෙනා මේක ගන්න කෙනා අපිට වඩා ගේමක් ගහන්න ඉඩ තියෙනවා. ඒක අපි දැනගන්න ඕනේ ලියාපදිංචි කරගන්න. බුද්ධිමය දේවල් පනත යටතේ එතකොට මට පුළුවන් ඕන නම් මේක මගේ ස්ලෝගන් එක ජව තියෙන්නේ. දැන් කාගිරිස්ලාගේ තියෙනවා ගෙදර යන ගම. මහජන බැංකුවේ තියෙනවා ජන හද හඳුනන මහජන බැංකුව. ඒක රෙජිස්ටර් කරලා නෙදී. ඒක ඒ විදිහට වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. ඒක ජනප්‍රිය කරගන්න එක අපිට මුකුත් කරන්න බෑ. ඒක ජනප්‍රිය කරගන්න එක අපේ අතේ තියෙන්නේ. දැන් මම නගර ගොඩනගක පන්ති කරලා මම ජනප්‍රිය වෙන්නනේ. එතකොට මගේ ස්ලෝගන් මගේ ලාංඡන ඒවා ජනප්‍රිය වෙන්නේ. අන්න ඒකයි. හරි. එතකොට සන්නමක් සහිතව වෙළඳපොළට භාණ්ඩයක් දාන්න කියන එක තමයි මෙතෙන්දි මේ උගන්වන්නේ. පොඩි දෙයක් දැම්මත් කමන්නේ නමක් හදාගන්න. Tamanටම කියලා මුල ඉඳලා. නැත්නම් පස්සේ දවසක වෙන්නේ ඒකයි. අපි කොච්චර හොඳට වැඩේ කරත් අපිව කවුරුවත් දන්නේ නැහැ. අපේ බ්‍රෑන්ඩ් එක කවුරුවත් දන්නේ නැහැ. ඒත් එහෙම වෙන්නේ ඒකයි නමක් නැහැ. දැන් අපි මිරිස් කුඩු කියලා හිතන්නකො. ඔය පොලේ එහෙම ඕනි තරම් ඉන්නවා මිරිස් කුඩු එහෙම විකුණන වෙලෙන්දු. කෙනෙකුට කියන්නවත් අපි දන්නේ නැහැනේ. අපි මිනිස්සයා වුණා කියලා අහවල් මිනිස්සයාගෙන් ගන්නකො එහෙම කියන්නේ. එහෙම නෙමෙයි අර විජේ මිරිස් කුඩු. බලන්න ඒගොල්ලෝ ඒක හරි නමක් දාගෙන දෙන්න. එතකොට අපිට තව කෙනෙකුට හඳුන්වන්න ඕඩරයක් බාර දෙන්න. තැනකට ගියාම ටක් ගාලා අඳුරගන්න. කෝල් කරලා හරි ගෙන්න ගන්න නමක් තියෙන එකක් නේ අපි ගෙන්න ගන්නේ සාමාන්‍යයෙන්. හරි. එහෙනම් සන්නම කියන එක ලියන්න මෙහෙම. සන්නම කියන එක යම් නිෂ්පාදිතයක් තරගකාරී නිෂ්පාදිත වලින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි නමක් වචනයක් සංකේතයක් නමක් වචනයක් සංකේතයක් සලකුණක් මෝස්තරයක් නැතහොත් ඒවායේ සංකලනයක්. ඒ කියන්නේ ඔය ඔක්කොම වෙන්නත් පුළුවන්. සමහරුන්ට නමකුත් තියෙනවා, ලාංඡනයකුත් තියෙනවා, හැඩයකුත් තියෙනවා, පාටකුත් තියෙනවා, ඔක්කොම තියෙනවනේ. ඒවායේ සංකලනයක්
සන්නමක් ලෙස හැඳින්වේ. සන්නමක් ලෙස හැඳින්වේ. සන්නමක් ලෙස හැඳින්වේ. සන්නමක් ලෙස හැඳින්වේ. ඊළඟට මෙන්න හිස්තන් ටික පුරෝගණයක්. එතකොට ඊට අදාළ අනිත් ටික හරි. සන්නමක උච්චාරණය කළ හැකි කොටස අපි කියනවා සන්නම් නාමය කියලා. කියන්න පුළුවන් ඒවා නම් ඒක සන්නම් නාමයක් කියලා කියන්නේ. ලෙස හඳුන්වයි. සන්නමකට ආවේනික වූ ලාංඡනය. ඒකට අපි කියනවා සන්නම් ලකුණ කියලා. සන්නම් නාම තියෙනවා, සන්නම් ලකුණු තියෙනවා. දැන් බලන්න KFC කිව්වහම නම KFC. ලාංඡනය අර ඔය මම පෙන්න දාලා තියෙන ලාංඡනයනේ. සමහරුන්ට නමයි ලාංඡනේ දෙකම එකයි. දැන් ආපිකෝලගේ බලන්න. නමත් ආපිකෝ ලාංඡනයේ නමුතු දෙයක් නැහැ නේ. ඉතින් ඒකමනේ අරදී. එහෙමත් තියෙනවා. දැන් සෝනිලගෙත් එහෙමනේ. නමත් සෝනි ලාංඡනයක් කියලා වෙනම නැහැ. කොකාකෝලාගෙත් එහෙමනේ. ඒ නම ලියන විදිය තමයි ඒගොල්ලෝ ලාංඡනය කරගෙන තියෙන්නේ. එතකොට සන්නම් ලකුණම තමයි ලියාපදිංචි කරාට පස්සේ බුද්ධිමය දේපල පණ දෙයටද ලියාපදිංචි කරාට පස්සේ ඒකට අපි කියන්නේ ට්‍රේඩ් මාක් එකක් කියලා එතකොට. නිකන් තියෙනකොට සන්නම් ලකුණක්. ඒක ලියාපදිංචි කරාට පස්සේ ඒකට කියන්නේ වෙළඳ ලකුණක් කියලා. එතකොට ඒක වෙන අයට භාවිත කරන්න එහෙම බෑ. වෙළඳ ලකුණක් වුණාට පස්සේ සන්නම් ලකුණ විදියට නිකන් ලියාපදිංචි කරන්නේ නැතුව තියෙනකොට ඉතින් වෙන කට්ටියට ගන්න පුළුවන්. ගත්තට ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. හරිනේ? ඊළඟට තියෙනවා සන්නමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කියන්නේ. අනේකත් හරි වැදගත්. මොකද ගොඩක් වෙලාවට සමහර භාණ්ඩවලට එහෙම නම් දාලා තියෙනවා කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒ නම හරියන්නේ නැහැ. ඒ හින්දාම සමහර විට ඒ ව්‍යාපාරයට යන්න පුළුවන් ගමන ටික ස්ලෝ වෙලා තියෙන්න පුළුවන්. මේ හැම තැනක්ම බිස්නස් වලදී හරි වැදගත්. දැන් සන්නම කියන එකට එකත් ඒ ව්‍යාපාරයේ ලාභයට ඒ ව්‍යාපාර අරමුණු වලට යන්න මාර දායකත්වයක් දෙනවා. ඉතින් ඒ හින්දා නමක් දානකොට සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනි දේවල් තියෙනවා. භාණ්ඩයකට නමක් හරි ලාංඡනයක් හරි මොකක් හරි දානකොට. ඒක තමයි දැන් ඔය අහලා තියෙන්නේ. සන්නමක් තෝරා ගැනීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කියලා. හරි. දැන් ඔයා කතා කරලා නැහැ පිටි. එකක් තමයි අපි මේ දාන නමෙන් භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය මොකක්ද කියන එක, භාණ්ඩයේ ස්වභාවය මොන වගේ භාණ්ඩයක්ද කියන එක ගම්ම්‍ය වෙන්න ඕන. දැන් ළමෙක්ට නමක් දානකොට ඒ නමෙන් ගම්ම්‍ය වෙන්න එපා මේ ළමයා ගෑනු ළමෙක්ද පිළි ළමෙක්ද කියන එක. හරි. නම කියවුවාම ගෑනු ළමෙක්ද පිළි ළමෙක්ද කියන එක ඇඟ වෙන්න එපා නමෙන්. ඒ වගේ තමයි භාණ්ඩ වලට. අපේ භාණ්ඩයේ බීම වර්ගයක්ද, සබන් జాතියක්ද, බිස්කට් జాතියක්ද, ඒ මොකක්ද කියන එක දාන නමෙන් චුට්ටක් යන්න ඕනි ගෑවිලා. නමෙන් එකපාරට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කෑම జాතියක්, මේක බීම జాතියක්, එහෙම මේක රෙදි හොදන කුඩු జాතියක් එහෙම කියන. දැන් නම් දාලා තියෙන මිනිසුන්ටත් නම් දාලා තියෙන නිකන් ගෑනුද පිළිමිද කියලා හිතා ගන්න බෑනේ සමහර නම්. අර මන් තීරි පන්තියේදී කිව්ව උදාහරණ කීපයක්. අජන්තා රණසිංහ කිව්වහම අපිට එකපාරට ගෑනු කෙනෙක්ගේ නමක් වගේ හිතෙන්නේ. හැබැයි පිළිමිකනේ. ශානි අබේසේකර. අර පහුගිය දවස්වල කරලියට ආවේ නිකන් නමක්. මං හිතන්නේ හිරේද කොහෙද? ශානි අබේසේකර. ගෑනු කෙනෙක් කියලා මාත් හිතන්නේ. බලනකොට පිළිමිකනේ. එහෙම තියෙනවා නම් වුණත් ළමයින්ගේ නම් වුණත් තියෙනවා ගෑනුද පිළිමිද කියලාත් හොයාගන්න බැරි නම්. ඉතින් ඒ කියන්නේ නම දානකොට ඒ කරුණු ගැන සැලකිලිමත් වෙලා නැහැ මේ ළමයට මේ නම දානකොට ගෑනු ළමෙක්ද පිළිමි ළමෙක්ද කියන එක ඇඟ වෙන විදියට දාන්න ඕනි කියන එක. භාණ්ඩ වලටත් එහෙමයි. දැන් බීම වර්ගයක් නම් නම කියවනකොට ඒක බීම වර්ගයක් කියන එක ඔළුවට එන්න ඕන. සබන් වර්ගයක් නම් ඒත් එහෙමයි. රෙදි හොදන සබන් జాතියක් නම් එහෙම තියෙන එක වදන් තියෙනවනේ දැසද. සන්ලයිට්, වොන්ඩර් ලයිට්. ලයිට් කියන එකෙන් අර සයින් කියන අර්ථයනේ දෙන්නේ. දැන් බීම නම් කොකා කෝලා, පෙප්සි කෝලා, මයි කෝලා. එහෙම නේ. බිස්කට් නම් ක්‍රැකර් කියලා අගට දානවා. ස්නැක් කියලා දානවා. පෆ් කියලා දානවා. අර ඒ වයින් නිකන් අර බිස්කට් වර්ගයක් කියන අයිඩියාවනේ ඔළුවට දෙන්නේ.
එහෙම තමයි. දැන් පන්තිකරණ ආයතනයක් වුණත් ඒක ටියුෂන් ආයතනයක් කියන එක හැඟවෙන්න එපා නම. අධ්‍යාපන ආයතනයක් කියන එක. දැන් බලන්න ඔයගොල්ලෝ යන තැන් අනම්මනම් ගොඩාක් තියෙන්නේ. ඒ නිකන් අධ්‍යාපන ආයතනයක නමක් වගේ නිකන් තේරෙනවා නම කියුවම. හරිද? ඒ වගේ. හරි. සන්නමක් තෝරාගෙන දලිමත්තු කරුණු ලියන පළවෙනි එක පාණ්ඩයේ මූලික ස්වභාවය පිළිබඳ අදහසක් නමේ අන්තර්ගත වීම. භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය පිළිබඳ අදහසක් නමේ අන්තර්ගත වීම. භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය පිළිබඳ අදහසක් නමෙහි අන්තර්ගත වීම. ඊළඟට උච්චාරණයට හඳුනා ගැනීමට සහ මතකයේ රඳවා ගැනීමට පහසු විය යුතුය. අනේ නමක් වුණාම කියන්න ලේසි වෙන්න ඕන. අඳුර ගන්න ලේසි වෙන්න ඕන. දැන් මෙතන මෙහෙමයි සන්නමක් තෝරා ගැනීමේදී සියලුමත් කරුණු කියලා තියෙන්නේ. සන්නම කිව්වහම තේරුම් ගන්න නමක් විතරක් නෙවෙයි මේ ඔක්කොම සන්නම කියලා තමයි කියන්නේ. හරිද? මේ ඔක්කොමටම කියන්නේ සන්නමක් කියලා තමයි. ඒක උතන කිව්වේ හඳුනා ගන්න ලේසි වෙන්න ඕන. ලාංඡනයක් වගේ නම් ටක් ගාලා අඳුර ගන්න පුළුවන් ලාංඡනයක් නේ මතක හිටින්නේ. උච්චාරණය කරන්න නමක් වගේ නම් කියන්න ලේසි වෙන්න ඕන. මතක තියාගන්න ලේසි වෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. දැන් නම් මුණක් තියෙනවා භාණ්ඩවල නම් මුණක් විශේෂයෙන් ඔය රටින් එන භාණ්ඩ වර්ග තියෙන එකේ ඉලෙක්ට්‍රික් බඩු එහෙම ගොඩක් නම් අපි දන්නේ නැහැනේ හරියට කියන්නේ. අපි කියන විදිය හරියට දන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ ඒ ජාත්‍යන්තර වෙළඳපොළට මට්ටමින් දාන හින්දානේ දැන්. එහෙම වුණාම වෙන්නේ මොකද? නම කියව ගන්න බැරි වුණාම අපි ඉල්ලන්නේ මතක හිටින්නේ නැහැනේ අපිට නම් පත්දක්පාල තිබ්බම මතක නැහැනේ බ්‍රෑන්ඩ් එකක කල්පනා කරන්නේ. අන්න ඒකයි. පාරිභෝගයට සුදුසු දාලා මතක හිටියොත් අපිට එන වාසිය. එතෙ එහෙම දෙන්න ඕනේ මතක හිටින්න ටක් ගන්න. අනික දැක්කම අඳුර ගන්නත් ලේසි වෙන්න ඕනේ. යන්තම් කෑල්ලක් දැක්කත් නිකන් එහෙම මෙහෙම පොඩි මුල්ලක් දැක්කත් අපි දන්නවා මේකක්. දැන් බලන්න ඔය ටවුන් එකේ එහෙම යනකොට හදිසියෙ වෙන කොහේ ටවුන් එකේ ගිහලා මොනවා හරි ගන්න එහෙම යනකොට අපි බල යනවා. කාගීල්ස් එකක් හරි මොන කීල්ස් එකක් හරි තියෙනවද දන්නේ නැහැ. මේ හරිය. බැංකුවේ හොයන්න ගිහින් මහජන බැංකුවක් තියෙනවද දන්නේ නැහැ. අර ATM එකේ හොයන්න. ටග්ගාවර ඈත මුල් ඈත ඉඳලා දැක්කත් නිකන් මහජන බැංකුවේ ATM එකේම ටග්ගා අඳුරගත්තෙන් හරි ඒගොල්ලන්ගේ අර පාට වල ටික කහ පාටයි කොළ පාටයි දැන් අලුතින් දාලා තියෙන්නේ. අර පීපල්ස් බැංක් කියලා ලියලා තියෙන අකුරු ටික උරුයිනේ ඇහැට. නැවති හොයන්න ඕනේ නැහැ. අපේ එහෙ මහජන බැංකුවේ නම් මෙහෙමයි ගහලා තියෙන්නේ. මෙහෙ මහජන බැංකුවේ මොන පාටද දන්නේ නැහැ තියෙන්නේ. එහෙම ඕනේ නැහැ. ඔය ට්‍රිප් එහෙම ගියාම අපි හොයනවා ටවුන් වල බැහැගෙන ATM එකෙන්. එතකොට ඉතින් ටක් ගාලා බුරක දැක්ක ගමන් ටක් ගාලා ඒක අඳුර ගන්න පුළුවන් වෙන්නේ බෑ. නැත්තම් වැඩක් නැහැ. එහෙම නිකන් එක එක්කෙනාගෙන් අහගෙන වගේ යන්න ඕන නම් තේරුමක් නැහැ. එනම කඩේක ගිහිල්ලා කඩේ රාක්කේ බලන්න තෝරනකොට ටක් ගාලා දැන් අයිටම් 4-5ක් තියෙනවා. අපිට ඕනේ බ්‍රෑන්ඩ් එක දැක්ක ගමන් ටක් ගාලා ඇහැ යන්න ඕන. අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඉතින් මේ නමෙන් ලාංඡනේ මොහොකින්ම වැඩක් නැහැ. අන්න ඒකයි. හරි? ඊළඟට තරඟකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුනාගත හැකි විය යුතුයි. තරඟකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුනාගත හැකි විය යුතුයි. තරඟකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුනාගත හැකි විය යුතුයි.
තරඟකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුනාගත හැකි විය යුතුයි. තරඟකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුනාගත හැකි විය යුතුයි. නැත්නම් වැඩක් නැහැ නේ අපේ එක කියලා හිතාගෙන එතකොට වෙන ඒවා ගෙනියනවනේ. ඊයකට එන්න පහසුවෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි විය යුතුයි. 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 ඒ කියන්නේ දැන් ඔය නම් තියෙන භාණ්ඩවල ඒවයින් එක එක භාෂාවෙන් එක එක නම් දාලා නැහැනේ. දැන් කොකාකෝලා නම් සිංහලෙන් කියන්නේ කොකාකෝලා, ඉංග්‍රීසියෙන් කියන්නේ කොකාකෝලා, දෙමළෙන් කියන්නේ කොකාකෝලා. මිනිස්සුන්ගේ නම් උනත් බලන්න භාෂාවෙන් භාෂාවට වෙනස් කරන්නේ නැහැ. අපේ නම ඉංග්‍රීසියෙන් කියන්නේ තේමමනේ කියන්නේ. දැන් පළ මනම් ඒවට එක එක නම දැන් මා සිංහලෙන් අඹ කිව්වට ඉංග්‍රීසියෙන් මැංගෝ කියනවනේ. දැන් අපේ නම් කියනකොට ඉංග්‍රීසියෙන්ුත් මේ නමමනේ කියන්නේ. භාණ්ඩ වලටත් එහෙමයි ගොඩක් වෙලාවට. ඒක භාෂාවන් වලට අනුව එක එක විදිහට වෙන් කරන්නේ. ඒ තියෙන නම ඒකම තමයි සිංහලෙන් කියන්නේත් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේත් ඒක දෙමළෙනුත් ඒක. දැන් සෝනි කිව්වහම සෝනි තමයි කියන්නේ. හරිද? ඊළඟට ද්වි අර්ථ හෝ වැරදි අර්ථගෙන නොදී. 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 ඩබල් මීනින් වගේ වෙන්න බෑ. හරි? ඒක කියන්නේ ද්වි අර්ථ හෝ වැරදි අර්ථගෙන නොදී. සර් සන්නම් ලකුණක් ලියාපදිංචි කරාම සර් මේ ඒ වගේ ලකින් යන සන්නම් ලකුණක් භාවිත කරන්න බැයිද තව ව්‍යාපාරයකට? බෑ. බෑ කියන්නේ ඒකදී ඒගොල්ලෝ බලනවා කොහොමද සමාන වෙන්නේ කියන්නේ. ඒක ඒ බලන නිර්ණායක ඉතින් අපි දන්නේ නැහැ නේ සමානතාවය කොහොමද බලන්නේ කියලා. ඒක අර මුල් සම්නම් අයිතිකරුට අවාසියක් වෙන විදිහට නම් යන්නේ. එතකොට අනිවාර්යෙන් අනිත් එක්කෙනාට තහනම් කරන්න වෙනවා. ඒ කියන්නේ අනිත් එක්කෙනාට ඒක මේ පුළුවන් මේ තහනම් කරන්න පුළුවන්. ඒ ළඟින් යන කියන්නේ ඉතින් දැන් කොහොමත් ඔය තියෙන සමහර ඒවා නිකන් එක වගේ නම් තියෙන්නේ. ඒවා ඉතින් එතකොට එහෙම කියන්න බෑනේ. දැන් ඔය තියෙන්නේ මේ එම ළඟ ඔය ඉලෙක්ට්‍රික් බඩු වල තියෙනවා නිකන් එක වගේමයි කියවෙන්නේ. හැබැයි උට්ට වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ පාට වලින් ෆොන්ට් එකෙන් අර එහෙම මේ වෙනස් කරලා නේ දෙන්නේ වැඩි. එතකොට බෑ. දැන් යම් කිසි ඒවා නමට නිව් කියන කැලේ ඉස්සරහට දැම්මත් ඒක වෙනස් එතකොට. හරි? නිව් කියන කැලේ දැම්මත් හරි. නිව් කියන කැලලකට දාලා ඉවර වෙලා අර නමම කිව්වොත් ඒක වෙනස් නේද? එහෙම පුළුවන්. ඒරෙන් ඉතින් අර අපේ නමම උපුටා ගන්න තමයි ගොඩක් වෙලාවට බැරි. ඒක එක එක ෆොන්ට් වෙනස් කරලා උච්චාරණය වෙන විදිහ වෙනස් කරලා එහෙම පුළුවන්. හරි. ඊළඟට අය දැන් බලන්නකෝ දැන් කැනොන්ද මොකද්ද තියෙනවා නිකෝන් කියලා. තමයි එක ළඟ ඒ වගේනේ ටික. පැටලෙන එක පාඩම්. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් අරක කැනොන් අරක නිකෝන්. අර එක විදියට ඉවරුනාට කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙමත් වෙන්න බෑ. දැන් අර භාණ්ඩයේ මූලික ප්‍රයෝජන ඇඟ වෙන්නේ දාන්නේ. එයාකට දැන් මයි කෝලා, කොකා කෝලා, පෙප්සි කෝලා. කෝලා කියන කෑල්ලනේ සමාන. හරි. ඔන්න එහෙමනම් සන්නමක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ටික හරි. ඊළඟට මෙන්න මෙහෙම දෙනවා. කිසියම් ආයතනයක් සියලුම නිෂ්පාදනය සඳහා එකම සන්නම් නාමයක් භාවිත කරයි නම් මෙය මොකක්ද ඒකට කියන්නේ? ඔය ඉගෙනගෙන තියෙන්නේ. තමන්ගේ තියෙන ඔක්කොම නිෂ්පාදිත වලට එක නමක් පාවිච්චි කරනවා නම් ඒකට මොකක් කියලාද කියන්නේ? පෞල් සන්නම්. පෞල් සන්නම්. ඔක්කොටම තියෙන එක නමයි නම් ඒකට කියන්නේ පෞල් සන්නම්. දැන් මංචිලා ගත්තාම බලන්න හැම බිස්කට් එකකම අර මංචි කියන එකනේ ලොකුවට ගහලා තියෙන්නේ අර. දැන් යුනිවර්සල් එකේ එහෙම නැහැ. ඒගොල්ලන්ගේ එක එක ඒවාට එක එක නම.
දැන් බලන්න ඔතන තියෙන නිෂ්පාදිත ඔක්කොම යුනිලිවර්ස් ලගේ. සිග්නල් උත් එයාගේ, සන්සිල්ක් කියන්නේත් එයාගේ, ලයිෆ් බෝයි කියන්නේත් එයාගේ, සන්ලයිට් කියන්නේත් එයාගේ, සර්ෆ් එක්සෙල් කියන්නේත් එයාගේ. හැබැයි ඉතින් එක එක ඒවාට බලන්න එක එක නන්නේ දාගෙන තියෙන්නේ. ඔක්කොම යුනිලිවර්ස් කියලා ඉවර නැහැ. ඒකට කියනවා භාණ්ඩ සන්නම කියලා. වෙන වෙන වශයෙන් සන්නම් භාවිත කරයි නම් ඒක භාණ්ඩ සන්නම. ඊළඟට තියෙනවානේ ජාතික සන්නම කියන එක. ජාතික සන්නම කියන්නේ අර තමන්ගේම කියලා හැඟවෙන විදිහට රටක් ජාතියක් හැඟවෙන විදිහට නම දාගෙන තියෙනවනේ. ඔය තියෙන්නේ දැන් කොකාකෝලා යුරෝපියන් පාර්ට්නර් කියලා යටින් තියෙනවනේ. සිංගල් ශ්‍රී ලංකා. අන්න ඒ වගේම ජාතික සන්නම්. ජාතියක් හැඟවෙන විදිහට නෙදාලා තියෙන්නේ. කියන්නේ යම් නිෂ්පාදිතයක් යම් නිෂ්පාදකයෙක් ස්වකීය නමක් යටතේ කියන්නේ තමන්ගේ රටේ වගේ හැඟවෙන විදිහට කියන්නේ ස්වකීය නමක් යටතේ නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීම ජාතික සන්නම වේ. හරි ඒකට පෞද්ගලික සන්නම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදකයා නම් දාලා නැහැ. වෙලෙන්දෝ ඉන්නේ. වෙලෙන්දෝ නිෂ්පාදකයාගෙන් ගන්න භාණ්ඩවලට ඒ වෙලෙන්දෝ විසින් දාන නම් තියෙනවා. ඔය තියෙන්නේ විජය මිරිස් කුඩු, අරලිය සහල් ගගා තියෙන ඒවා ඇවිල්ලා. ඕවා නිෂ්පාදකයෝ නෙවෙයිනේ ඒගොල්ලෝ. දැන් මිරිස් කුඩුව නම් මනම් ඒ පාගෙන මිරිස් වගා කරන ගොවියන්ගෙන් ඒව ගන්නවා. අරගෙන ඒ මිනිස්සුන්ගෙන් අරගෙන මේගොල්ලෝ නම් දාගෙන විකුණනවා. අරලිය හාල් කිව්වන් ඒත් එහෙමනේ. ඉතින් ගොවියන්ගෙන් වී ටික අරගෙන ඒව හාල් බවට පත් කරලා අරලිය හාල් කියලා නම දාගෙන. ඒවට අපි කියනවා පෞද්ගලික සන්නම් කියලා. එයන්න නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත වෙළඳුන්ට අලෙවි කළ පසුව වෙළඳුන් විසින් එම නිෂ්පාදිත සඳහා නිර්මාණය කරගන්නා සන්නම්ය. ඒකට උදාහරණ තමයි විජය මිරිස් කුඩු අරලිය හාල් වගේ. ඊළඟට අහලා තියෙනවා මෙන්න මේ ටික සන්නමකින් ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් නිෂ්පාදකයාට තියෙන ප්‍රයෝජන කියලා. නිකන් කියවගෙන යන්න කටපාඩම්ම කරන්න ඕනේ නැහැ. මම අර ඔක අහනකොට මෙහෙම අහන්න පුළුවන්. සන්නමක් රහිතව වෙළඳපොළට භාණ්ඩයක් දානවට වඩා සන්නමක් සහිතව වෙළඳපොළට භාණ්ඩ දාන එකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා වගේ අහන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් මම කිව්වේ ඒකනේ කවදා හරි දවසක මොනවාම හරි බිස්නස් එකකට අත ගහනවනම් තමන්ගේ නමක් තමන්ගේ ලාංඡනයක් අනන්‍යතාවයක් හදාගෙන වැඩේ පටන් ගන්න. කරගෙන යන ගමන් ඒකත් හදාගන්න. මොකද ඒකේ වාසි ගොඩක් තියෙනවා. බලන්න මේ තියෙන වාසි. අනෙකුත් තරගකාරී ආයතනවල සන්නම් වලින් තම ව්‍යාපාරයේ සන්නම් වෙන්කොට හඳුනා ගැනීම තුලින් අනන්‍යතාවය රැකගත හැකි වෙයි.
ඒක අපිව නිකන් අර වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ගතියක් එනවනේ. ඒක ව්‍යාපාරවලදී කොහොමත් වාසී. එනවුම් ලබා ගැනීමේදී පහසු වීම. අපිට ඒකට ඕඩර් එහෙම එනවා. මොකද ගණදෙනු කරුවට ලේසිනේ ඕඩර් දාන්න. අපිට නමක් තියෙනවනේ. අපේ නම ප්‍රසිද්ධයිනේ. අපි මොනවා හරි ගන්නකොට ටිකක් දන්න කියන නමක් ගන්නනේ බලන්නේ. පාරිභෝගිකයේ පැත්තෙන් අපි බලන්නේ දන්න කියන නමක් තියෙන එකක් ගන්න. ඉතින් ව්‍යාපාරිකයා බලලා දැනගන්න ඕනේ තමන්ගේ නම දන්න කියන නමක් බවට පත් කරගන්න. ඔයගොල්ලෝ පන්ති යනකොට උනත් ජීවිතේට අහලා නැති ගුරුවරුන්ගේ පන්තියක් නැහැනේ. එකපාරට. ඉතින් ටවුන් එකේ ටිකක් දන්න ප්‍රසිද්ධ නමක් තියෙන ගුරුවරු ගාවට යන්නේ ළමයි හැමෝම දඟලන්නේ. ඒක තමයි අපි දැනගන්න ඕනේ. එහෙම නමක් හදාගන්න. ඊළඟට නීතිමය ආරක්ෂාව ලබා ගැනීම. අනික මේකෙදි අපිට පුළුවන් නීතිමය වශයෙන් රැකවරණයක් ලබා ගන්න. අපි කොච්චර හොඳට ව්‍යාපාර කරත් වැඩක් නැහැ නේද? පස්සේ කවුරු හරි ඒක ගත්තට පස්සේ අපිට මුකුත් කරගන්න බැරි නම්. ඉතින් සන්නමක් එක්ක භාණ්ඩයක් දාන්නම අපි ඒක ලියාපදිංචි කරලා අරක මේක කරගත්තාම අපිට නීතියනොත් රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙනවා. අනික පාරිභෝගිකයන් අතර සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කරගන්න පුළුවන්. අපේ නම ටිකෙන් ටික අපි ජනප්‍රිය කරගෙන ගියොත් අපේ නමට පාරිභෝගිකයෝ ටිකක් පුරුදු වෙනවා. හුරු වෙනවා. එතකොට මේ මිනිස්සු අපේ බ්‍රෑන්ඩ් එක ඇරෙන්න වෙන ඒවා ගන්න නැති තත්යකටපත් වෙනවා. ඒක තමයි සන්නම් පක්ෂපාතීත්වය හැදෙනවා කියන්නේ. එතකොට අපිට වෙළඳපොලේ බය නැතුව ඉන්න පුළුවන්. තරකකරුවන්ට ඇවිල්ලා හැප්පෙන්න අමාරුයි එතකොට අපිත් එක්ක. දැන් යම් දේවල් ගන්න ගියාම අපි නම කියාගෙනම යන දේවල් තියෙන. ඒක තමයි සන්නම් පක්ෂපාතීත්වයේ උපරිම කියන්නේ. ඒව නැත්තම් එපා කියලා එන මට්ටමක් තියෙනවා. අපි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් කියලා ඉල්ලනවනේ ගිහිල්ලා. ඒව නෑ කිව්වොත් වෙන එකක් ගන්න නෑ. කඩෙන් එළියට එනවා. වෙන කඩේකට ගිහින් බලන්න හරි නැත්තම් කමක් නෑ තියෙන දවසක හරි තියෙන වෙලාවක හරි ගන්නන් කියලා එන මට්ටමක් තියෙනවා. අන් ඒක සන්නමකේ තියෙන ප්‍රයෝජනෙ. දැන් ළමයිත් එහෙමනේ. යම් ගුරුවරුන් වමනේ හොයාගෙන යන්නේ. ඒ නම හැදුනහම එහෙම තමයි. වෙන පන්තියකට ගියත් අර නම තියෙන ගුරුවරයාගෙන් නිකන් ගිහින් බලන්න ඕනි වගේ. ඒ නම තියෙන්නේ නිකන් නෙවෙයි නම ඒකනේ වැඩි. නමක් හැදෙන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නිකන් නෙවෙයි. කාලයක් තිස්සේ ගනුදෙනු කරුවාගේ විශ්වාසය දිනාගෙන තියෙන හින්දා. ඉතින් නම සමහරව නම් නැති කරගන්නවා. ඒ කියන්නේ මුලදී හොඳට ඉඳලා ඒ හොඳට භාණ්ඩ සාරි සේවාව හරි ඒක සපයලා නමක් හදාගෙන නම හැදුනට පස්සේ ගණන් ගන්න නැතුව වැඩ කරනවා. ඒ කියන්නේ තමන්ගේ භාණ්ඩයට හෝ සේවාවට නම හැදුනට පස්සේ එච්චර හිත අපේ ඉතින් කොහොමද ගන්නවනේ මිනිස්සු. අපේ නම ඉතින් ප්‍රසිද්ධ මේක කොහොමද ගයි කියලා වගේ එහෙම හිතන්න හොඳ නැහැ. මේ පක්ෂපාතීත්වයක් හැදෙනවා. හැදුනට අපි දිගටම මේ නම රැකගන්න දැනගන්නත් එපේ. හොඳ සන්නමක් මගින් ආයතනයේ සමස්ත ප්‍රතිරූපේ වර්ධනය වීම. අන්න ඒකයි අපි අයිටම් ගොඩක් සපයනවා වෙන්න පුළුවන්. අපි එක එක දේවල් සපයනවා වෙන්න පුළුවන්. හැබැයි අපේ එක නමක් හදිසියේ ජනප්‍රිය වීම නිසා එක මොකක් හරි නමක් ජනප්‍රිය වීම නිසා අපේ මුළු ආයතනයේම ප්‍රතිරූපේ එකෙන් වැඩි වෙනවා වෙන්න පුළුවන්. අපි හිතමු මොකක් හරි එකක් දැන් ඔය LG ලා එහෙම සීතකරණ වලටනේ ජනප්‍රිය වුණේ මුලින්. සිංගර්ලා ප්‍රසිද්ධ වුණේ මහාන මැෂින් වලටනේ. අන්තිමට ඒ නමත් එක්ක ඒගොල්ලෝ මොකද කරේ? වෙන වෙන දේවලුත් දැම්මනේ මාකට් එකට පටපට ගන්න. අන්න ඒක එක නමක් ජනප්‍රිය වුණොත් ඒකෙන් මුළු ආයතනයේම ප්‍රතිරූපේ වර්ධනයක් වෙනවා. ව්‍යාපාරයට වටිනාකමක් නිර්මාණය වෙනවා. අන්න ඒකත් ලොකු වාසියක්. වටිනාකමක් නිර්මාණය වෙන්නේ. ඒ මොකක්ද ඒ වටිනාකමක් නිර්මාණය වෙනවා කියන්නේ? ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් නමක් තියෙන භාණ්ඩයකට තියෙන වටිනකම කිසිම බ්‍රෑන්ඩ් එකක් නමක් නැති දෙයකට නැහැ. හරි. දැන් බලන්න වාහනයක් විකුණන්න ගියා. අර මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවනේ එක එක නම්. මේවා තමා හොඳ කියලා විශේෂයෙන් ඔය ජපාන් වාහන වල. ඒකනේ ඒවා ගන්න. ඒවා වැඩි ගන්න දෙන්න පුළුවන්. අපි වාහනයක් ගන්න ගියා ඒකේ මිනිස්සු කියන්නේ ඕක හොඳයි වාහනේ. ආයි විකුණන්න ගියාම නම් අමාරුයි හැබැයි ඔක එච්චර මිනිස්සුගේ මාකට් නෑ ඕක. එහෙම කියන්නේ. මාකට් තියෙන ඒවාත් තියෙනවා ඒ වගේ. ඕව හැබැයි ආයි බය වෙන්න දෙයක් නෑ ඕනි වෙලාවක දුන්නේ නැහැ. ඕනි එකක් ගන්නවනේ ඕක.
අන්න බලන්න. ඒ වගේ තමයි ඕනිම දෙයකට ලොකු වටිනකමක් වෙනවා නමක් එක්ක තිබ්බහම. හැබැයි නම ජනප්‍රිය වෙන්න ඕනේ ඒකයි. ඒකෙන් අපි ජනප්‍රිය කරගන්න එක අපේ වැඩක්. අර නමක් නැතුව දානවට වඩා නමක් එක්ක දාලා තිබ්බොත් අපිට පුළුවන් නේ අපේ භාණ්ඩේ කාලෙකදී මිනිස්සු අන්න එහෙම හොයාගෙන ඇවිල්ලා ගන්න මට්ටමකටපත් කරගන්න. ඒ නමටනේ එතන ගාන කියන්නේ. දැන් සමහර කඩවල ඒවැ තියෙන ඒගොල්ලෝ දෙන දෙයට නෙවෙයි ඒගොල්ලෝ ඒ ගාන ගන්න. බ්‍රෑන්ඩ් එකට නමට ගාන ගන්න. ඒ සමහර බ්‍රෑන්ඩ් Apple phone කියලා හිතන්න. ඒක ඔයිට වඩා අඩු මිලට දෙන්න පුළුවන්. හැබැයි අර Apple කියන බ්‍රෑන්ඩ් එක ජනප්‍රියයි. ඒක නිකන් අර ධනපති පන්තියේ මිනිස්සු පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් විදිහටනේ ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධ කරගත්තේ. ඉතින් ගාන අඩු කරොත් ඒකට තියෙන මේක නැති වෙනවා. ඒකනේ අඩු කරන්නේ නැත්නම් එන්නේ වැඩි කරන්නේ. අන්න ඒක ලොකු වටිනාකමක් ව්‍යාපාරේ නිර්මාණය වෙනවා සන්නමක් හින්දා. ඒ බ්‍රෑන්ඩ් එක හින්දා. හරි. ඊළඟට ධනතුන කරගෙන ලැබෙන ප්‍රයෝජන අහනවා. අපිට මොකක්ද අහනවා තියෙන වාසිය මේ නිෂ්පාදකයෝ මේ සන්නමක් එක්ක භාණ්ඩ දාන එක. අපිටත් වාසිය තියෙනවා ඉතින්. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ තමන්ගේ භාණ්ඩ නමක් ගමක් ඇතුව ඒ විදිහට බ්‍රෑන්ඩ් එකක් ලාංඡනයක් එක්ක දාන එකේ අපිටත් වාසිය තියෙනවා. කියන්නේ එකක් භාණ්ඩ හඳුනා ගැනීම හා තෝරා ගැනීම පහසුයි. භාණ්ඩ හඳුනා ගැනීම හා තෝරා ගැනීම පහසුයි. භාණ්ඩ හඳුනා ගැනීම හා තෝරා ගැනීම පහසුයි. හරි. දැන් නමක් එක්ක ලාංඡනයක් එක්ක දැම්මහම ඒක අපිට ලේසිනේ කඩේට ගියාම. ටක් ගාලා නම බැලුව ගත්තා. සමහර වෙලාවෙ නම බලන්න ඕනේ නැහැ ලාංඡනේ හරි ඒ පාට හරි පැකට් එක හරි පෙට්ටිය හරි බෝතලේ හරි මොකක් හරි දැක්කහම ටක් ගාලා අපිට අඳුරගත්ත හැකි ඈත තියාම. ඒක අපිට වාසියක් ඉතින්. නම් නැති ඒවා හොයන්න කියන එපා වෙනවනේ හරියට ප්‍රසිද්ධ නමක් එහෙම නැත්තම්. ඊළඟට ව්‍යාජ භාණ්ඩ වලින් ආරක්ෂා විය හැකි වීම. ව්‍යාජ භාණ්ඩ වලින් ආරක්ෂා විය හැකි වීම. ඒකත් පාරිභෝගිකයට තියෙන වාසියක්. ව්‍යාජ භාණ්ඩ වලින් ආරක්ෂා විය හැකි වීම. ව්‍යාජ භාණ්ඩ වලින් ආරක්ෂා විය හැකි වීම. ඒ බ්‍රෑන්ඩ් එකක් ලාංඡනයක් හරියට අඳුරගත්තාම අපිට අර අනුකරණ වලට අහු වෙන්නේ නැතුව අදාළ නම බලලා ලාංඡනය බලලා ගන්න පුළුවන් ඒකයි. ඊළඟට ජනප්‍රිය හොඳ තත්ත්වයේ භාණ්ඩ මිලදීගත හැකි වීම. 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 දැන් කියන්නේ අර නමක් එක්ක භාණ්ඩ මාකට් එකට දාලා ඒ නම මිනිස්සු අතර ජනප්‍රිය වුණාම අපි සමහර භාණ්ඩවල එහෙම මුකුත් තොරතුරු විස්තර මුකුත් දන්නේ නැහැ අර ප්‍රසිද්ධ නම තියෙන එකනේ අපි ගන්න ගිහිල්ලා ඒක අපිටත් වාසියන්නේ. ඇයි ඉතින් ඔය ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු වලදීම අපි දන්නේ නැහැ හොඳ එක නරක එක තෝරන්න. ඉතින් අපි කරන්නේ මේ වෙලාවට අපිට තියෙන එකම chance එක තමයි හැමෝම ගන්න නිකන් හැමෝම දන්න ජනප්‍රියම නම තියෙන එක ගන්න. මොකද භාණ්ඩයක් එහෙම ගන්න බය වෙන්න ඕනෙත් නැහැ. මොකද ජනප්‍රිය වෙන්නේ නිකන් නෙවෙයි. භාණ්ඩයකට නිකන් ජනප්‍රිය වෙන්න බෑනේ සවුත් උනා. ජනප්‍රියයි කියන්නේ නිකන් හැමෝම හොඳයි කියනවා කියන එකනේ. කියන හැමෝම හොඳයි කියන්නේ නෑනේ නිකන්. ඇත්තටම හොඳ නන්නේ එහෙම කියන්නේ. ඒවැ ගුණත්වය අරගෙන මේක තහවුරු වෙන්න ඉපේ. හරි? ඊළඟට පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුව.
මම අන්තිමට කිව්වේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසු. පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසු. ඒ කියන්නේ අපිට මොකක් හරි වුණා කියනකො අදිසියේ අනතුරක් කියන්නේ දැන් භාණ්ඩය අරගෙන අපිට ඒක සෞඛ්‍යයේ මොකක් හරි ප්‍රශ්නකදී පැමිණිල්ලක් උනත් දාන්න බෑ මෙන්න මේ ආවල් බ්‍රෑන්ඩ් එක. දැන් නමක්කමක් දන්නේ නැති ඒවා ගත්තාම අපිට පැමිණිල්ලක්වත් දාන්න බෑ. ඉතින් මොනවා කොහොමද ඔප්පු කරන්නේ? ආවල් කඩෙන් ගත්තා මේ මිනිස්සුගෙන් ගත්තා එහෙම කියන්න බෑ. අන්න ඒක නමක් එක්ක භාණ්ඩ දාන එක දාලා තියෙන එකෙන් පාරිභෝගිකයට තියෙන වාසිය යන්නේ. හරිනේ. ඔන්න සන්නම ගැන ওই දේවල් ටික ඕනී කියන්නේ. අනන්‍යතාවය කිව්වහම සන්නමයි අසුරුමයි කියලා දෙකක් එනවා. සන්නමේදී සන්නමක් කියන්නේ මේ නිර්වචනය කරගන්නකොට මෙන්න මේ ඔක්කොටම තමයි සන්නම කියන්නේ. එතකොට සන්නමක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු දැනගන්න ඕනි. සන්නමකින් නිෂ්පාදකයාට ව්‍යාපාරිකයාට තියෙන වාසිය දැනගන්න ඕනි. නිෂ්පාදකයාට පාරිභෝගිකයාට සන්නම් වර්ග ටික දැනගන්න ඕනි. හරි. එච්චරයි. අර තියරියේ නම් අපි සන්නම් පක්ෂපාතීත්වය ගැන එහෙමත් කියලා දුන්නා. ඉතින් ඒවල අපිට ඕන වෙන දේවල් හින්දා. ඒක ඕනේ නැහැ. ඔය රිවිෂන් ටියුට් එකේ තියෙන ටික බලා ගත්තාම හරි. ඊළඟට ඇසුරුම් කරන්නේ. දැන් සන්නමයි ඇසුරුමයි දෙකක් එනවනේ. භාණ්ඩයක අනන්‍යතාවය තහවුරු කරන්න සන්නමයි ඇසුරුමයි කියලා දෙකක් තියෙනවනේ. දැන් සන්නම ගැනනේ ඔය කතා කරන්නේ. ඊට පස්සේ බලමු ඇසුරුම ගැන. හරි. ඇසුරුම. ඇසුරුම කියන්නේ භාණ්ඩයක දැවටුම කියන එක. බහාලුම කියන එක. දැවටුම බහාලුම එක විදිහට කිව්වේ. එතකොට ඒක නිර්මාණය කරනවට කියන්නේ ඇසුරුම් කරණය කියලා. ඒකට කියන්නේ ඇසුරුම කියලා ඊට පස්සේ. එච්චරයි. ඉතින් ඇසුරුම් කරණයේදී දැනගන්න ඕනේ ප්‍රධාන දේවල් ටික තමයි ඇසුරුම් වර්ග තුනක් තියෙනවා. සන්නම් ලකුණුයි ලාංඡනයි මෝස්තරයි ඔක්කොම තියෙන්නේ මොකේද? ඇසුරුමේනේ තියෙන්නේ. සමහර භාණ්ඩ ඇත්තටම අපි ඇසුරුමෙන්නේ අඳුරගන්නේ ටක් ගන්න. නමානම්මනම් කියවන්න ඕනේ නැහැ. දැන් බිස්කට් එකක් ගන්න ගියාම ක්‍රීම් කකර් එක සුදුස් ගාලා අඳුරගත්ත හැකිනේ ඇසුරුම දැක්ක ගමන්. චොකලට් බිස්කට් එක ටක් ගාලා ලෙමන් පෆ් එකේම ටක් ගාලා අඳුරගත්ත හැකිනේ ඇසුරුමෙන්නේ අඳුරගන්න. අර පොඩ්ඩක් කරකවල බලනවා මංචද මෙලිබන්ද කියලා. අනික මේ දෙක අපිට අදාළක් නැහැ. මංච උනොත් මොකද මෙලිබන් උනොත් මොකද කියලා ගන්නවනේ කොහොම කරහනේ තියෙන්නේ. ඇසුරුමෙන් තමයි අපි ටක් ගාලා අඳුරගත්තේ දැක්කද? එහෙම ඒවා දිනන ටක් ගාලා. බෝතලෙන් පෙට්ටියෙන් පැකට් එකකින් අඳුර ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඒවා නම් කියවන දෙන්නේ අපි දැන් ටක් ගාලා මේක තමයි කියන්නේ. හරි. භාණ්ඩයක් සඳහා දවටනයක් හෙවත් මතු පිට ආවරණයක් ඕ බහලුමක් නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කාර්ය ඇසුරුම් කරණය ලෙස හඳුන්වයි. භාණ්ඩයට ආරක්ෂාවක් ලබා දීම සඳහා යොදන දවටනය ඇසුරුම ලෙස හඳුන්වයි. ඒ දවටුම බහලුම නිර්මාණය කිරීම ඇසුරුම් කරණය. ඒ සඳහා යොදන දවටුම ඇසුරුම ක්‍රියාපදයයි නාමපදයයි දෙකක් තියෙනවා. ඇසුරුමකින් බලාපොරොත්තු වන මූලිකම කාර්ය වන්නේ කියලා තියෙනවා. මොකක්ද කියන්න බලන්න. ඇසුරුමකින් බලාපොරොත්තු වෙන මූලිකම වැඩේ මොකක්ද අහනවා මොකද්ද? භාණ්ඩයට ආරක්ෂාව. භාණ්ඩයට ආරක්ෂාවක් සැලසීම තමයි මූලිකම වැඩේ. ඇසුරුමකින් සිදුවන එකම කාර්ය වන්නේ භාණ්ඩයට ආරක්ෂාවක් ලබා දීම පමණයි. එකකද නැද්ද? නොවේ. එහෙම වුණොත් එකක නොවේ. ඇසුරුමකින් තව ගොඩක් දේවල් තියෙනවා කියලා අපි කතා කරලා තියෙනවා. ඇසුරුම කියලා කියන්නේ නිහඬ විකුණුම් සේවකයෙකි පහදන්න. එහෙම වෙන්න පුළුවන්. ඒක එතකොට සිංහලෙන් කලබල ගන්නට පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා ගන්න ඒවා ටියුට් වල නැහැ. ඇසුරුමකින් කරන මූලිකම කාර්ය වන්නේ කිව්වොත් භාණ්ඩයට ආරක්ෂාවක් ලබා දෙන්න. හැබැයි එකම කාර්යය ඒක විතරක් නෙවෙයි. ඇසුරුමකින් තව වැඩ ගොඩක් කරනවා. අර මම ඇසුරුම නිහඬ විකුණුම් සේවකයෙකි. ඉතින් අර භාණ්ඩය ගන්න අපිව පොළඹවන්නේ සමහර විට මොකක්ද ඇසුරුමකින්. දැන් විකුණුම් සේවකයාගේ වැඩේ අපිට ආවහම කොහොම හරි කියවලා භාණ්ඩය ගැන හිතක් පහල කරවලා භාණ්ඩය අපේ ඇඟේ ගහන එක. ඒ වගේ තමයි සමහර භාණ්ඩවල ඇසුරුම. ඇසුරුමට ආකර්ෂණය වෙලා ආස වෙලා තමයි අපි භාණ්ඩය ගන්න. ඇසුරුම නොතිබ්බනම් නොගන්න ඉඩ තිබ්බා. ඒකයි. අර අපිට සේවකයෙක් ඇවිල්ලා කටින් කියලා දෙනවට වගේ ගොඩාක් දේවල් ටික ඇසුරුමෙන් සුදුසු දාලා වෙනවා. ඒකට නැහැ යන්නේ ඇසුරුමට නැහැ යන්නේ ටක් ගන්න. භාණ්ඩේ වටිනවා කියන එකකින් පෙන්නනවා ඇසුරුමෙන් සමහර විට. භාණ්ඩේ ගිනියන්න ලේසි කියන එක අපිට ඒකෙන් දීලා තියෙනවා. සමහර ඒවා අපි කෙලින්ම වටිනකම හිතාගන්නේ ඇසුරුම දිහා බලන. හරි. දැන් චොකලට් එකක් වුණා නිකාන් අර ඉටි කොලේ නිකන් දාලා තිබ්බොත් එහෙම නිකන් අර කිස් දාලා කඩලා ගන්න තියෙන්නේ. ඒ ඉටි කොලේ දාලා තව නිකන් පෙට්ටි එක වගේ දැම්මොත් අපි හිතනවා අරක හොඳ ඇති.
අර නිකම් මිටි කොලේ තියෙන එකට වඩා අර පෙට්ටිය දාලා තියෙන එක හොඳයි ඇති ගණන් ඇති රහ ඇති. අන්න ඒකයි. ගොඩක් දේවල් මේකෙන් දෙනවා ඇසුරුමකින්. ඇසුරුම් වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක්. භාණ්ඩයකට ඇසුරුම් වර්ග තියෙනවා තුනක්. පළවෙනි එක තමයි අපි කියන්නේ ප්‍රාථමික ඇසුරුම්. ඒ කියන්නේ භාණ්ඩයට ආරක්ෂාවක් ලබා දීම සඳහා යොදන්නේ ඒක. භාණ්ඩයට ආසන්නතේම තියෙන භාණ්ඩය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් දාන එක තමයි ප්‍රාථමික ඇසුරුම කියලා කියන්නේ. දන්තාලේපයක නම් අපි කියන්නේ අර ටියුබ් එක. හරි. ඒක තමයි ප්‍රාථමික ඇසුරුම කියන්නේ. ටියුබ් එක. ටියුබ් එක දාලා තියෙන පෙට්ටිය ද්විතීයික ඇසුරුම. ඒක යොදන්නේ භාණ්ඩ අහුරන්න ලේසි වෙන්න ගොඩක් වෙලාවට. ද්විතීයික ඇසුරුම යොදන්නේ. දැන් කඩේ රාක්කේ අහුරන්න බෑනේ අර ටියුබ්. ඒක තමයි ඒක පෙට්ටි එක දාලා එවන්නේ. අහුරන්න ලේසි, තියන්න ලේසි එහෙම වෙන්නේ. ඊළඟට තෘතීයික ඇසුරුම කියලා අපි කියනවා. ඒක ඇවිල්ලා අර ලොකු කාඩ්බෝඩ් පෙට්ටි වගේ. දැන් ලොරියෙන් ඇවිල්ලා කඩේ ගාව සිග්නල් පෙට්ටි ටික බානකොට අර පොඩි පෙට්ටි ටික නෙවෙයිනේ බාන්නේ. මේ පොඩි පෙට්ටි ටික දාලා ලොකු පෙට්ටියක් එනවනේ කාඩ්බෝඩ් පෙට්ටියක්. ඒක තෘතීයික. ඕකටම පුතේ ප්‍රවාහන ඇසුරුම කියලා කියනවා සමහර වෙලාවට. මොකද මේ කාඩ්බෝඩ් පෙට්ටියේ දාන්නේ ප්‍රවාහනය ලේසි වෙන්නේ. කඩේ මුදලාලට කාඩ්බෝඩ් පෙට්ටිය තියාගෙන වැඩකුත් නැහැ. ගෙදරට ගෙනියන පාරිභෝගික කාඩ්බෝඩ් පෙට්ටි පිටේ සිග්නල් ගෙනියන්නේ නැහැ. සිග්නල් දත් මදිනවා විතරනේ මම බත් එක්ක එහෙම ගන්න නැහැ නේ. ඒ හින්දා අර සමහර ඒවාට ප්‍රවාහන ඇසුරුම වෙනම වෙනවා. සමහර ඒවා උතනින් තමයි ප්‍රවාහන ඇසුරුම තුතික ඇසුරුම කිව්වත් දෙකම උතනින් ඉවරයි. සමහර ඒවාට ප්‍රවාහන ඇසුරුම කියලා වෙනමත් වෙනවා. රටින් එහෙම ගෙන්නනවනේ. අය අර කන්ටේනර් වල දාලා ඒවා නිකන් නැව් වලට දානකොට එක එක විදිහේ ඇසුරුම් වල නැවතත් දාලා නෙවන්නේ සීල් කරලා. ඒ වගේ අවස්ථාවල ඇසුරුම් වර්ග හතරක් තියෙනවා. මට්ටම් හතරක් තියෙනවා. ලංකාව ඇතුලේ දේශීය වශයෙන් එහෙම වෙන භාණ්ඩ නම් ඉතින් ඇසුරුමේ මට්ටම් තුනයි තියෙන්නේ. හරි. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියන ඇසුරුම. ඒ තෘතීයික කියන එකටම ප්‍රවාහන කියලා කියන එතකොට. මේකෙත් තහනම් ඇසුරුමක් සකස් කිරීමේදී ජලගැලීමත් විය යුතු කරුණු මොනවාද කියන්නේ. දැන් බලන්න මේ ඇසුරුම්නේ ඔය. දැන් නිකම්ම තියනවට වඩා මේ වගේ ඇසුරුමක දැම්මහම නිකන් ඒකට නිකන් අමුතු වටිනාකමක් එනවා වගේ එකක් එනවා. දැන් බත් පාර්සලයක් වුණත් ලම් සීට් එකේ දාලා සුදු කොලේ ඔසලා තියනවට වඩා මෙන්න මේ වගේ එක එක ඔය සුපුරුත්තම් වල දාලා තිනකොට අපි හිතනවා රහ ඇති ගණන් ඇති. හරි. ෂර්ට් එකක් වුණත් එහෙම නිකන් ඇන්කර්ස් එකේ එල්ලලා තිනකොට වගේ නෙමෙයි. පෙට්ටි එක දාලා ලස්සනට වහලා තිනකොට අපි හිතනවා ගණන් ඇති හොඳ ඇති. දැන් අර දොඩම් ගෙඩි අතර නිකන් දොඩම් ගොඩක තිබ්බනම් අපි ඔය ගැන හිතන විදිහයි මේ විදිහට පැක් කරලා තිනකොට මේ දොඩම් ගෙඩි අතර ගැන හිතන විදිහයි වෙනස්නේ. ඒකයි ඇසුරුමකින් තව කාර්යයන් ගොඩක් කරනවා කියන්නේ. ඇසුරුමක් සකස් කිරීමේදී සැලලිමත් වූ සාධක කියලා කියන්නේ භාණ්ඩයේ ආරක්ෂාව. ඇසුරුමක් හදද්දී අනිවාර්යයෙන්ම භාණ්ඩයට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. භාණ්ඩයේ ආරක්ෂාව නෙමෙයි අපි ඒක ලියන්න ළමයි නිෂ්පාදිතයේ ස්වභාවය කියන්නේ. නිෂ්පාදිත භාණ්ඩයේ ආරක්ෂාව කියලා ලියපු තැනම අරිරක් ගහලා ලියන්නකො නිෂ්පාදිතයේ ස්වභාවය කියලා. නිෂ්පාදිතයේ ස්වභාවය. වරහන් ඇතුළේ ලියන්න කැඩෙන බිඳෙන සුළු බව. කැඩෙන බිඳෙන සුළු බව. ඒක තමයි භාණ්ඩයේ ස්වභාවය බලනවා කියන්නේ. දියරයක්ද ඝන වර්ගයක්ද යන්න. දියර වර්ගයක්ද ඝන වර්ගයක්ද යන්න. ඒක තමයි භාණ්ඩයේ ස්වභාවය බලනවා කිව්වහම අන්න ඒව තමයි බලන්නේ කියලා තමයි දැන් එතන අපි තේරුම් ගන්න ඕනේ. භාණ්ඩයේ ස්වභාවය බලනවා කියන්නේ ඒ ටික බලනවා කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ඇසුරුමක් සකස් කිරීමේදී සැලෙල්මත් යුතු කරුණු කියන එකේ දෙවෙනි කාරණාව ඇසුරුමෙන් නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන. ඇසුරුමෙන් නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන.
ඒ කියන්නේ අපි මේ යොදන ඇසුරුමෙන් නිෂ්පාදිතයට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙනවද කියන එක බලන්න ඕනේ. භාණ්ඩය ආරක්ෂා වෙනවද? හඳුන ගන්න ලේසිද මිනිස්සුන්ට මෙහෙම දැම්මහම භාණ්ඩය අඳුර ගන්න ලේසිකමක් මොකක් හරි වෙනවද? භාණ්ඩය ගැන තොරතුරු සැපයීමක් මේකෙන් වෙනවද? මොනවා හරි අදාළ නිෂ්පාදිතයට ඒ ඇසුරුමෙන් ප්‍රයෝජනයක් වෙන්න බෑ නැත්නම් වැඩක් නැහැ. හරි? දැන් දාර දොඩම් ගෙඩි ටික බලන්නකෝ ඔකේ දීලා තියෙන්නේ. ඒකෙන් යම් ප්‍රයෝජනයක් වෙලා තියෙනවනේ ටිකට. පොඩ්ඩක් තැනක ගිහින් තියන්න පුළුවන්. තැලෙන එක පොඩ්ඩක් අඩු වෙනවා ඇති. එහෙම ඇති. දාර ෂර්ට් එකට පෙට්ටියක් දාපු එකෙන් මොකද ෂර්ට් එකට වෙලා තියෙන වාසිය? ඒකෙන් නම් ඉතින් මොකුත් එහෙම වාසියක් වෙලා නැහැ. වැඩි වටිනාකමක් එකතු වෙලා තියෙනවා. අර තෑගි එහෙම දෙන්න ඉතින් හොඳයි. අන්න ඒක බලන්න ඕනේ. නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. ඒක වැඩකට නැතුව ඇසුරුන් විතර වැඩක් නැහැ. ඊට තාක්ෂණික යෝග්‍යතාවය. තාක්ෂණික යෝග්‍යතාවය. ඒ කියන්නේ අපි බලන්න ඕනේ දැන් අපි මේ යොදන ඇසුරුම භාණ්ඩයට දැම්මහම ඒක අවුලක් නැද්ද කියලා. දැන් බලන්න දැන් මේ බත් ටිකක් දාලා තියෙනවා කෑම ටිකක් දාලා තියෙනවා අර මොකද්ද ඇසුරුම? හදිසියේ ඔය ඇසුරුමේ තියෙන මොනවා හරි දෙයක් ඔය කෑම වලට කවලම් වෙලා එකතු වෙලා විෂ වෙලා එහෙම වුණොත් ඒ හින්දා මේ අපිට ඕනි විදිහට භාණ්ඩ වල ඇසුරුම් හදාගෙන පාවිච්චි කරන්න බෑ. ඇසුරුම් මධ්‍යස්ථානයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. ඒක තමයි තාක්ෂණික යෝග්‍යතාවය කියන්නේ. දැන් ඔය කිරි පැකට් තියෙනවා මයිලෝ වගේ ඒවා තියෙනවා මේ වගේ ශනික කෑම ಜಾති තියෙනවා එක එක ඇසුරුම් වල දාලා ඒ ඔක්කොටම තාක්ෂණික යෝග්‍යතා පරීක්ෂණයෙන් පාස් වෙන්න ඕනේ. මොකද කෑම ಜಾති හරි ඒක බලන්න ඕනේ. ඒ තාක්ෂණික යෝග්‍යතාවය කියලා කිව්වේ ඒකයි. පරාන්නස්ය ඕන ලියා ගන්න සෞඛ්‍ය ආරක්ෂිත බව කාර්යතබාගත හැකි බව වගේම. ඔය තීරණය වල ඇති. ඊළඟට ඇසුරුමේ අංග ඒක බලන්නත් ඕනේ. ඇසුරුමේ අංග දිග කොච්චරද පළල කොච්චරද තියෙන්නේ බෑ ගන්නට. වෙලෙන්දාට ඇති පහසුව. අනිත් එක ඇසුරුම වෙලෙන්දාට ලේසි වෙන්නත් ඕනේ විකුණන මිනිස්සුන්ට. වෙලෙන්දාට ඇති පහසුව. දැන් බලන්න තමයි බිත්තර එහෙම ෆුඩ් සිටි වල අර තියෙන්නේ අර බිත්තර 10 10 පැක් කරලා වෙලෙන්දාට ලේසිනේ. පැක් එක පිටින් තියන්නනේ තියෙන්නේ. නිකම් බිත්තර ගෙනාවාම පෙට්ටිය කහුරගෙන ආය මනුස්සයට දාලා දෙනකොට පරිස්සමට දාන්න ඕනේ එක උඩ එක වෙන්න පුපුරනවනේ. දැන් මේ දොඩම් ගෙඩි ටික උනත් බලන්නකෝ වෙලෙන්දාට හරි ලේසි. හතර ගානට ඔය කොහෙන් හරි හෙට්ටු කරලා තිබ්බෑගෙන රෝල් වෙලා යන්නේ නැහැ. ඒක බලන්න ඕනේ. එතෙන්දි බලන්නේ ගබඩා කරන්න ලේසිද ප්‍රදර්ශනය කරන්න ලේසිද ඒ වගේ දේවල්. අර පාරිභෝගිකයාට ඇති පහසුව ඒක බලන්නත් ඕනේ. පාරිභෝගිකයාට ඇති පහසුව. පාරිභෝගිකයාට ඇති පහසුව. පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව. අනිත් එක ඔය හැමදේම වගේ අපි බලන්න ඕනේ මේක පරිසර හිතකාමීද කියන එකත් බලන්න ඕනේ. පරිසර හිතකාමී බව. හරි. එතනින් එහාට පුතේ අපි ඊළඟ දවසේ බලමු දැන් මොකද හිමින්තරේ අපිට කරන්න පුළුවන් කාල තියෙනවනේ. අංක 10 පේපර් එක කරලා තියන්න නැහැ. දැන් කොහොමද ළමයි හැමෝම මේ පේපර් ක්ලාස් එකක් කරමු ගා කියනවා. ඒ හින්දා දැන් අර මම කියවනේ ලබන මාසේ ආයතන වලටත් ඕගොල්ලන්ව දෙපාරක් කරලා අර 13 පාඩම් ටික කරන්න ඕනේ.